नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् संयुक्त निकाये ओगतरण सूत्रය අපි සාකච්ඡා කරමින් තිබුණේ ඒකේ අර්ථකථාව අනුව අපි මූලික පද විග්‍රහය සිද්ධ කරගන්න යෙදුනා. ඉතින් ටිකක් ඒක පද විග්‍රහය කිව්වහම ඒක නිරුක්තිය පැත්තට එහෙම නැතිනම් වාචාර්ථයේ පැත්තට බර නිසා කවුරුත් ඒක අර්ථකථාව අනුසාරයෙන් අපි මේ පිළිබඳව ටිකක් මීට පෙර දීර්ඝ විස්තරයක් සිද්ධ කරගන්නට යෙදුනා. මම හිතනවා අපේ ගිහි පින්නතුණු සම්බන්ධ වෙන නිසා ඒ කොටස ලොකුවට පද විග්‍රහයන් ගිහි පින්නතුන්ට ඒක ප්‍රයෝජනවත් නොවේවි. නමුත් අද අපිට ඉතිරි වෙලා තිබුණේ සූත්‍ර දේශනාවට අදාළව එහි අර්ථය පිළිබඳව සාකච්ඡා කරන්නට අපි ඕගතරණ සූත්‍රය කියනකොට ඕගය කියන ඕග කියන වචනේ කතා කරනකොට කතා කළා සැඩපහර කියලා. ඊ දවස් තුලදීත් අපි ඒ ගැන කතා කළා. ඒකට ඕග ගැන කතා කරනකොට කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග කියලා අපි ඕගය ගැන කතා කළා. එතකොට සැඩපහරක් කිව්වහම මේ විදිහට යම් ප්‍රවාහයක් නැතිනම් ගහගෙන යන ප්‍රවාහයක ස්වභාවයයි ඕගයක් කියන්නේ සැඩපහරක් කියන එකයි සරලම නිර්වචනය කියන එක අපි එතනදී කතා කළා. ඉතින් සූත්‍ර දේශනාවේ පද විග්‍රහයෙන් මෙහාට අපිට සූත්‍රයේ අර්ථය පිළිබඳව විමසීමට යනකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට අනේපිඬු සිටුතුමාගේ ආරාමේ එක දෙවියෙක් ඇවිල්ලා නොඑක් වර්ණයෙන් ජේතවනාරාමය බබළුවාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ එකත් පසෙක ඉඳලා බුදුරජාණන් වහන්සේට ගාථාවක් කියනවා. එතකොට මතක ඇති අපි දේවතා සංයුත්තය සහ දේව පුත්ත සංයුත්තය අතර ඇති වෙනස අපි කිව්වා. ඒ කියන්නේ දේවතා සංයුත්තේදී මේ දේවතාවෙක් කියන්නේ මේ අපි අර දේවතාවියක් කියන ත්‍රිලිංගිකව නෙමෙයි. දේවතා සංයුත්තය කියලා කියන්නේ එක දෙවියෙක් කියන එක. එහෙම නැතිනම් අප්‍රකට දෙවියෙක් කියන එක. දේව පුත්ත සංයුත්තේදී ප්‍රකට ඒ කියන්නේ අපි සක්ත දෙවියෝ කිව්වොත් සක්ත දේවේන්ද්‍රය ප්‍රකටයි. ඉතින් මාතලී දිව්‍ය පුත්‍රයෝ මාතලී දිව්‍ය පුත්‍රය ප්‍රකටයි. ඒ වගේ අර ඒ එදා ප්‍රකට දෙවිවරු කියලා කියනකොට අපිට ත්‍රිපිටකේ නම් ගොත් වශයෙන් ප්‍රකට ප්‍රධාන ගුණ දෙවිවරු ගැන කතා කරනකොට අන්න ඒ දෙවිවරු දේව පුත්ත සංයුත්තේදී පැහැදිලි වෙනවා. ඒ දෙවිවරුන්ට කරපු දේශනා අප්‍රකට දෙවිවරුන් සඳහා කරන ලද දේශනා දේවතා සංයුත්තේ බහුල කොට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ ඕගතරණ සූත්‍රය දේශනා කරන්නේ ඒ විදිහටම අප්‍රකට දෙවියෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් විමසන අවස්ථාවේදී කතන්නු ත්වම් මාරිස ඕඝමතරීති මාරිස නිදුකානන් වහන්සේ මේ ඕඝය තරණය කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අපපතිත්තං කාහං ආවුසෝ අනායුහං ඕඝමතරින්ති. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපපතිත්තං කාහං ආවුසෝ අනායුහං ඕඝමතරින්ති. මම ඇවැත්නි මම පිහිටාද නොසිතෙමි. වෑයම්ද නොකිරමින් තමයි මේ ඕගය තරණය කළේ කියලා. එතකොට පිහිටාද නොසිතෙමින් වෑයම්ද නොකරමින් ඕගය තරණය කළා කියනකොට මේ දෙවියා ටිකක් ප්‍රශ්නකාරී බවක් ඇති වුණා මේ දෙවියට. මොකද්ද මේ කියපු කාරණාවේ තේරුම කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද මේ පිහිටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව ඕගය තරණය කළේ කියලා.
බුදුරජාණන් වහන්සේ මේ පිළිතුර ලබා දුන්නේ ටිකක් නොතේරෙන ආකාරයටමයි. ඒකට හේතුව තමයි මේ දෙවියා අපි මීට පෙර මතක් කළා ටිකක් මාන්න අධික දෙවි කෙනෙක්. ඒ නිසා මාන්නේ පහ කිරීම සඳහා නැතිනම් මානය බිඳහෙලීම සඳහා තමයි භාග්‍යතුන් වහන්සේ ටිකක් එකපාරම නොතේරෙන පිළිතුරක් දුන්නේ. එතකොට දෙවියට Taman නොදන්නා බව තේරුම් ගන්නට අවස්ථාව සලසන්නට ඕන නිසා තමයි ඒ විදිහට ටිකක් නොදන්නා ආකාරයේ දැනගන්නට නොහෙන පිළිතුරක් ලබා දුන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව තවත් පැහැදිලි කරලා දේශනා කරනවා. එවත්නි මම යම් විටක පිහිටා සිටිනවා නම් පිහිටා සිටිනකොට ගිලෙනවා. ඒ වගේම එවත්නි මම යම් විටක වෑයම් කරනවා නම් වෑයම් කරනකොට ඉල්පී යනවා. ඒ හින්දා තමයි මම වෑයමුත් නොකර පිහිටාත් නොසිටමින් මේ ඕගය තරණය කළේ කියලා භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා. ඊට පස්සේ මේ දෙවියා කාලෙකින් ඕගේ තරණය කරපු උත්තමයෙක් දැක්කාය කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා පිටත් වෙලා යනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට ගත්තහම බොහොම ඊටාම කෙටි සූත්‍රයක්. හැබැයි මේ සූත්‍රය තුළ විග්‍රහ කරන්නට පුළුවන් අර්ථය ඊටාමත් විශාලයි. ඉතින් ඒ විශාල අර්ථයට අනුව තමයි අපි මීට පෙර දේශනා මම හිතන්නේ 3ක් විතර කළානේ. ඒකට මේ පද විග්‍රහයන් පිළිබඳව අපි මීට පෙර දීර්ඝ සාකච්ඡාවන් සිදු කළේ. එතකොට දැන් ප්‍රධාන ගැටලුව තමයි කොහොමද ඕගය තරණය කරන්න කියලා අහනකොට පිහිටාද නොසිටමින් වෑයම්ද නොකිරමින් ඕගය තරණය කළා කියලා බුදුරජාණන් වහන්සේ ලබා දුන්න පිළිතුර පිළිබඳව විමසා බැලීම. ඕගය කියන එක යම් සැඩපහර කියන එක ඇතුළත කරන පිහිටා සිටීම කියන දේ සැඩපහර ඇතුළත උත්සාහවත් වීම කියන දෙකම වැරදි කියන එක අපි ඊයේ දවසේදී සාකච්ඡා කළා. ඒ කියන්නේ ගිනිගොඩ ඇතුලේ නොපිච්චී ඉන්න උත්සාහ කළත් ගිනිගොඩ ඇතුලේ ඉඳගෙන උත්සාහ නොකර හිටියත් දෙකම වැරදි කියන එකත් මතක් කළා. එතකොට අටකථා විග්‍රහය තුළ අපිට මේ පිළිබඳව දැක්වෙනවා අර්ථ 7කින් පිහිටා සිටින්නේ කොහොමද? ඊට පස්සේ ඉල්පී යනවා කියන්නේ මොකක්ද කියන කාරණාව විග්‍රහ කරනවා. පිහිටා සිටිනවා කියලා කියන්නේ එක තැනකට වෙලා ඉන්නවා. වතුරේ ඉන්න කෙනෙක් කිසිම උත්සාහයක් නොකර එක තැනකට වෙලා හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? එතකොට යාව එතනම ගිලිලා යනවා. ඒ වගේම එයා යම් විදිහකින් උත්සාහවත් වෙනවා නම් උත්සාහවත් වෙනකොට මොකද වෙන්නේ? උත්සාහවත් වෙනකොට උඩට ඉල්පී යනවා. එතකොට එක තැනක හිටියත් ඒක වැරදක්. උත්සාහවත් වුණොත් ඉල්පී යෑමක් මිසක ඉල්පී ගොස් වෙහෙසටපත් වීමක් මිසක ඊතර වීමක් කතා කරන්නේ නැහැ. මේ කතා කරන්නේ නිකන් වතුරක කියලා හිතන්න එපා. මේ කතා කරන්නේ සැඩපහරක. එතකොට සැඩපහරක ස්වභාවය යම්කිසි ප්‍රවාහයක්. ප්‍රවාහය පහළට ගහගෙන යනකොට කාමේ නම් කාමයේ ඔස්සේ පහළට ගහගෙන ගිහිල්ලා Taman අයිති තැනට අරගෙන යනවා. ඉතින් ප්‍රවාහය ඇතුලේ යම්කිසි කෙනෙක් උත්සාහවත් වුණත් එයා උඩට ඉල්පෙමින් එක තැනක ඉන්නවා මිසක එයාට ඕගේ තරණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රවාහයේ කිසිවක්ම නොකර හිටියත් එයා එතන ගිලිලා ගහගෙන ගිහිල්ලා කොහේ හරි රැඳෙයි මිසක ඒද ඊතර වීමක් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ඕගය කියන කාරණාව වරදක්. ඕගය කියන එක කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා ඕගය ඊතර කරන්නේ කොහොමද කියලා නහන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපේ ස්වභාවය තමයි මේ ඕගය අපි කෙලින්ම ජලයකටම සමාන කරලා ඒකේ සමාන ලක්ෂණ ටික මත ඊතර වීම කියන දේ කල්පනා කරන එක. මෙතනදී ඇත්තටම ඕගය කියන එකේදී පැහැදිලි කරන්නේ මේ පිහිටා සිටීම කියන කාරණාව පිළිබඳව අර්ථ දක්වනවා. කිලේශ වශයෙන් ඒ කියන්නේ කෙලෙස් වශයෙන් පිහිටා සිටිනවා. අபிසංඛාර වශයෙන් අபிසංස්කාර වශයෙන් ඉල්පී යෑම සිද්ධ වෙනවා. කෙලෙස් වශයෙන් කියලා කියන්නේ යම්කිසි ඒකට කෙලෙස් සහිත හැසිරීම තමයි කිලේශ වශයෙන් කියලා කියන්නේ.
කෙලෙස් සහිත හැසිරීම කියලා කියන්නේ අපි රළු මට්ටමින් ඇති කරගත්ත තණ්හා උපාදාන ආදියට කියනවා කෙලෙස් වශයෙන් හැසිරෙනවායි කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ පැත්තෙන් අරගෙන බැලුවොත් එහෙම අපි ද්‍රව්‍ය වලට ආසයි. ඒ කියන්නේ රූප වලට අපි ආසයි. ඊට පස්සේ ශබ්ද ඇහිීම සඳහා අපේ ආසාව තියෙනවා. ගඳ සුවඳ විඳීම සඳහා ආසාව තියෙනවා. ඒකට මෙන්න මේ ආසාව කියන දේ අපි කැමැති රූප, කැමැති ශබ්ද, කැමැති ගඳ සුවඳ, කැමැති රස, කැමැති ස්පර්ශ කියලා මෙන්න බාහිර ලෝකයට කැමැත්ත අපි ඇති කරගත්ත තැනක අන්නේ කැමැත්ත අනුව තියෙන ඇලීම තියෙනවානේ. අන්නේ ඇලීමට කියනවා කෙලෙස් වශයෙන් ඇලෙනවා කියලා. කෙලෙස්ය සහ කර්මය කියන්නේ දෙකක්. කර්මය පිළිබඳව තමයි අපි කෙලෙස්ය උපදවගන්නේ. ඒ කියන්නේ කෙලෙස්ය සහ කර්මය කියන්නේ දෙකක්. කර්මයට කියනවා අபிසංස්කාරය කියලා. කෙලෙස්ය කියනවා ඒකට එකතු කරන කෙලෙස් ටිකට. හරියට මේක හොද්දක් නම් හොද්ද රස කරන්න දාන 3-5 ටික වගේ තමයි මේ කෙලස් ටික කියන එක. අපිට හොද්ද කියන පොදු දේ අපි කතා කරනවා කර්මය කියලා. ඒකට කර්මය සහ කෙලෙසුන්ගේ එකතුවක් තමයි අපි අද ජීවිතය කියලා කතා කරන තැන. කර්මය තියෙනවා නම් එතනට කෙලෙසයක් නොයදී තියෙන්නේ නැහැ. අபிසංස්කාරය කියනකොට එතන අபிසංස්කාරයේදී පුඤ්ඤාபிසංස්කාරයත් හම්බෙනවා. අපුඤ්ඤාභි සංස්කාරයත් හම්බෙනවා. ආනිජ්ජාභි සංස්කාරයත් හම්බෙනවා. කුසල අකුසල සියලුම ප්‍රභේදයකින් තොරව මේ අபிසංස්කරණ ලක්ෂණය ගැන කතා කරනකොට ඒ අபிසංස්කරණ ලක්ෂණය තියෙනවා. එතකොට හොඳට බලන්න කෙලෙස් වශයෙන් කියන්නේ ස්ථාවරත්වයකටපත් වීම. කර්මය කියන දෙයින් කියන්නේ ආයෝහණය කියන දේ. එතකොට කර්මය කියන එකෙන් අපේ ක්‍රියාත්මක වීමක් තමයි හඳුන්වන්නේ. ක්‍රියාත්මක වීමක් කියලා කියන්නේ අපිට ප්‍රතිසන්දි වශයෙන් දැසගෙන යන්නට පුළුවන් මට්ටමේ කර්මයක් සකස් කරගන්නවා. ඇහැට රූපයක් පේනකොට රූපයේහි ඇත්ත නොදන්නාකම නිසා ඒ රූපය පිළිබඳව ඇති බවට අරගන්න එකම අපිට කියන අපි කර්ම රැස් කරගන්නවා කියලා. ඇති කරගත්ත දේ මත තණ්හා වශයෙන් කෙලස් ටික උපදව ගන්නකොට ඒ කෙලස් වශයෙන් හැසිරෙන දෙයට අපි කියනවා ඒ කියන්නේ කෙලෙස් භූමිය කියලා. එහෙමත් නැතිනම් මේ දෙක එකතුව තමයි සසර පැවැත්මට යන්න පුළුවන්කම තියෙන්නේ. කර්මය සහ කර්මයට කෙලෙස් ටිකක් එකතු කර ගැනීම. විපාකයකට කෙලින්ම කෙලෙස්ේ යෙදෙන්නේ නැහැ. විපාක ධර්මයකට කෙලින්ම කෙලෙස් ටිකේ යෙදීමක් වෙන්නේ නැහැ. විපාකයේ පිළිබඳව කර්මයක් සිද්ධ කරලා කර්මය අනුව තමයි කෙලෙස්ේ කියන දේ සිද්ධ කරගන්නේ. පටිච්චසමුප්පාදයේ පිළිබඳව අපි කතා කරනකොටත් අපිට දැන් අර ආකාර 20ට බෙදෙන තැනදී ওই කාරණාව හොඳට පැහැදිලි වෙනවානේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා බෙදලා ඊට පස්සේ ඒ වේදනාව කියන තැනින් අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන තැන තමයි ආපහු කතා කරන්නේ. ඒකට අපි සංක්ෂිප්ත ලෙස තණ්හා උපාදාන භව කියන ටික කතා කළාට එතන අවිද්‍යාව සහ සංස්කාරය තියෙනවා. අවිද්‍යාව නිසා ඒ දේ සංස්කරණය කරගත්ත කම නිසායි අපි ඒ දෙයට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ඇති කරගන්නේ. අවිද්‍යාවෙන් සකස් කරගත්ත දෙයකටම තමයි තණ්හා උපාදාන භව කියන කෙලෙස් ඇති කරගන්නේ. එතකොට තණ්හා උපාදාන භව කියන ටික කෙලෙස් ටිකක්. එතකොට ඒ කෙලෙස් ටික ඇති කරගත්තේ කර්මයක් අරඹයක්. ඒක කුසලයක් වෙන්නත් පුළුවන් අකුසලයක් වෙන්නත් පුළුවන්. කුසලයේ කෙලෙසයක්ද කෙලෙහුව. කුසලයේ කෙලෙසයක් නෙමෙයිනේ. ඒකට කියන්නේ කර්මයක් කියලා. ඒක අபிසංස්කරණයක්. ඒක රැස් කරගත්ත දෙයක්. එතකොට ඒ කුසලයේහි අකුසල් යෙදීමක් ඇත්තේ නැහැ. එහෙනම් කුසලයේහි තණ්හා උපාදාන භව යෙදීමක් වෙන්නේ නැහැ. එහෙනම් කුසලය කියන්නේ ඒක අபிසංස්කරණයක් කර්මයක්. හැබැයි ඒකට අවිද්‍යාව මුල් වෙලා තියෙන. හැබැයි ඒ සිතේ අවිද්‍යාව තියෙනවා කියන්නේ නැහැ. කුසලයේ කියන එක පිරිසුදු මට්ටමක්. හැබැයි ඒ කර්මයට කෙලස් ටිකක් අනිවාර්යයෙන්ම යෙදෙනවා ඊට පස්සේ. ඒ නිසා තමයි කුසල ධර්මයන් පිළිබඳව හඳුන්වන්නේ සංකිලේශිකයි කියලා. ඒ කියන්නේ කෙලෙසෙන්න හිතයි. කෙලස් යෙදෙන්න හිතයි. කුසලයේ ආරම්භය කෙලස් යෙදෙන්න පුළුවන්කම තියෙනවා.
එනිසා කුසල ධර්මයන සංකිලේශික ධර්මයක්. අසංකිලිටයි ඒක ඇතුලේ කිලුටු ඇත්තේ නැහැ. හැබැයි සංකිලේශිකයි ඒක ඕනම වෙලාවක කෙලෙසෙන්න පුළුවන්කම තියෙනවා. ඕනම වෙලාවක නෙමෙයි අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඒක කෙලසීමට ලක් වෙනවා. ඒක තණ්හා උපාදානයන්ගෙන් ඇසුරු කිරීම සිද්ධ කරනවා. අන්න ඒ හේතුව නිසා කර්මය කියන එක කෙනෙකු සිදු කරන දෙයක්, කර්මය කියන දේ වෑයම් කරන දෙයක්. ඒ නිසා කර්මයට කියනවා ඉල්පියෑමක් කියලා. ඒ වගේම කෙලෙස් වශයෙන් කරන්නේ ඒ සිද්ධ කරගත්ත කර්මය ස්ථාවර කරන එක. එහෙම නැතිනම් ඒක රූපාවචර නම් ඒ කෙලස් ටික ඒ මට්ටමිනුයි යෙදෙන්නේ. ඒ මට්ටමින් රූපාවචර උත්පත්තියක් ගෙනල්ලා දෙල ස්ථාවරත්වයක් ඇති කරන්න පුළුවන්. අරූපාවචර මට්ටමේ ස්ථාවරත්වයක් ඇති කරන්න පුළුවන්. එතකොට මේ කාමාවචර මට්ටමේ ස්ථාවරත්වයකට යව පමුණවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කෙලෙස් වශයෙන් කෙනෙක් පිහිටා සිටිනවා. අபிසංස්කාර වශයෙන් ඒ කියන්නේ රැස් කර ගැනීමක් විදිහට එයා නැවත කර්මයේ රැස් කරනවා. ඒකට කියනවා අபிසංස්කරණය කියලා. ඒ නිසා දැන් පිහිටා සිටිනවයි කියනකොට පිහිටා සිටීමට අයිති පළවෙනිම දේ තමයි කෙලෙස් වශයෙන් පිහිටා සිටිනවා. අபிසංස්කරණ වශයෙන් ඉල්පී යනවා. ඒකට වෑයම් කිරීමක් තමයි කුසලයේ කියලා කියන්නේ. වෑයම් කිරීමක් තමයි රූප භූමිය පිණිස අපි උත්සාහවත් වීම කියලා කියන්නේ. අරූප භූමිය පිණිස උත්සාහවත් වීම කියලා කියන්නේ. එතකොට ඒ වෑයම් කිරීම කර්ම රැස් කර ගැනීම අபிසංස්කරණය කියලා කියනවා. අபிසංස්කරණය හඳුන්වනවා ඉල්පී යෑමක් හැටියට. එතකොට පිහිටා සිටින්නත් බෑ. ඒ වගේම අපිට වෑයම් කරන්නත් බෑ කියලා කිව්වේ මේ හේතුව නිසා. අපි පිහිටා සිටියොත් එහෙම අපිව ගිලෙනවා. වෑයම් කරොත් තමයි ඉල්පෙන්නේ. ඒ වගේ පිහිටා සිටීම තුලත් වෑයම් කිරීම තුලත් මේ ප්‍රවාහය තුල අපිව රැඳී සිටීම සිද්ධ වෙනවා. ඒ නිසා පිහිටා සිටීමත් වැරදි කිව්වා. ඒ වගේම වෑයම් කිරීමත් වැරදි කිව්වා. මොකද වෑයම් කිරීම කියන එක කර්ම සිදු කිරීමක්. ඒ වගේම පිහිටා සිටීම කියන එක කෙලෙස් වශයෙන් හැසිරීමක්. මේ ඔක්කොම පොදුවේ මේ ප්‍රවාහය ඇතුලේ තියෙන දේවල් නිසා තමයි මේ දෙකම වැරදි කියලා කිව්වේ. ඒක තමයි ප්‍රධානම දේ. මේ දෙකම ප්‍රවාහය ඇතුළත තියෙන දේවල් නිසා වැරදි. ඊට පස්සේ දෙවෙනි කාරණාව තණ්හා දිට්ඨි වශයෙන් ඒ කියන්නේ තණ්හා දිට්ඨි වශයෙන් අපි පිහිටා සිටීම සිද්ධ කරනවා. ඒ වගේම අවශේෂ කිලේශේච කන්දේච අபிසංකරණ වශයෙන් එතකොට ඒ කෙලෙස් වශයෙන් ඇති කරගත්ත අபிසංස්කරණය කියලා දෙවෙනි කාරණාව දක්වනවා. ඒ කියන්නේ තෘෂ්ණා සහගත දෘෂ්ටිය කියන එක. එතකොට දිට්ඨිය කියලා කියන්නේ ඒ කෙනකෙනාට ඒ භූමියේ ස්ථාවරත්වයට පැමිණවීම පිණිස හේතු වෙන දෙයක්. ඒ දිට්ඨිය අනුව ගියාට පස්සේ කියන්නේ සාස්වත උච්ඡේදාදී දෘෂ්ටිය තුල තම තමන්ගේ පිහිටා සිටින මට්ටම තමයි නියෝජනය කරන්නේ. අපිට අද පිහිටා සිටින මට්ටමක තියෙන නිසායි පිහිටා සිටින මට්ටමෙන් උදාහරණ අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ යම් කිසි මට්ටමක පිහිටා සිටින්න ගත්තට පස්සේ පිහිටා සිටින මට්ටමෙන් තමයි අපිට හැම වෙලාවකදීම අරමුණු ඉදිරිපත් වීම සිද්ධ වෙන්නේ. ඒකට කියනවා දෘෂ්ටි සහගත බව කියලා. ඔබ වහන්සේලාට නැතිනම් අපිට දැන් යම් කිසි අරමුණක් අපි හිතනකොට අරමුණක් ගැන කල්පනා කරනකොට අපිට ඒ දේ ඇති බවටම ලෝකයේ තුලින් හම්බ වෙනවා. નિરાයාසයෙන් මේක ඇති බවට තමයි අපිට ප්‍රකට වෙන්නේ. ඒක ආයාසයෙන් අපි හිතලා බොහොම අමාරුවෙන් අපිට ගන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. අපිට નિરાයාසයෙන්ම හිතට ගෙනල්ලා දෙන්නේ ඒක ලෝකේ පවතිනවා කියලා. අන්න ඒ ලෝකේ ඒ ධර්මයේ පවතිනවා කියලා ඇති කරගත්ත ඒ දෙයට කියනවා දෘෂ්ටි වශයෙන් ඇති වෙන දෙය කියලා. ඒ දෘෂ්ටි වශයෙන් ඇති කරගන්න ඒ දෙයට තමයි කෙනෙක් තණ්හාවෙන් බැඳෙන්නේ. ඒකට මූලික වශයෙන් මෙයාට තියෙන දෘෂ්ටිය ලෙස ඉදිරිපත් කරගත්ත දෙයට තමයි තණ්හා වශයෙන් බැඳෙන්නේ. නිසා තණ්හාව සහ ditthිය කියන කාරණාව පිහිටා සිටීම කියන එකෙන් හඳුන්වනවා. යම් තැනක තණ්හාව තියෙනවා නම් ඒක එතන දෘෂ්ටිය තියෙනවා. දෘෂ්ටිය තියෙනවා නම් එතන තණ්හාව වේදෙනවා. ඒ නිසා ditthිය කියන එක සහ ditthිය පතුරවන්නට අදාළ ප්‍රදේශය අපිට හම්බුුන් නැති වුණොත් ඒ තැනක ඕගයෙහි පැවැත්ම තියෙනවා. ඒ කියන්නේ
අවශේෂ කෙලෙස් සහගත ස්කන්ධ ටිකත් අபிසංස්කරණයක් කියලා අපි කිව්වා ඉල්පී යෑම කියන එකට. එතකොට ඉල්පී යෑම කියන එකට අபிසංස්කරණ ලක්ෂණය කතා කරන්නේ කෙලෙස් සහිතව අපි සකස් කර ගැනීම කියන එක. එතකොට දෘෂ්ටි සහගත බව සකස් කර ගැනීමත් කියන මේ කාරණා දෙකම පිහිටා සිටීමට සහ ඉල්පී යෑමට තමයි අදාළ වෙන්නේ. මේක දෙකම භවයේ ඇතුලේ ක්‍රියාත්මක වන දෙයක්. මේ ඕගය ඇතුලේ ක්‍රියාත්මක වන දෙයක්. දෘෂ්ටි වශයෙන් ඒකේ හැසිරෙනවා. හැසිරෙන දෘෂ්ටි වශයෙන් ගත්ත දෙයට අபிසංස්කරණ ලක්ෂණය සිද්ධ වෙනවා. නැතිනම් අபிසංස්කරණ ලක්ෂණයෙන් ගත්ත දෙයට තණ්හා දෘෂ්ටි වශයෙන් පාදානිය ඇති කර ගන්නවා. එතකොට ඒ ලක්ෂණය නිසා පිහිටා සිටීමට තෘෂ්ණා දෘෂ්ටි සහගත බව කියනවා. ඉල්පී යෑමට කිලේශ සහ අபிසංස්කරණයයි කිය. කිලේශ සහගත ස්කන්ධයන්ගේ අபிසංස්කරණ ලක්ෂණයයි කියලා හඳුන්වනවා. මේ කාරණාවේදී අපිට දෘෂ්ටිය සහ වස්තුව කියන එක වෙන් වුණොත් දෘෂ්ටිය සහ වස්තුව දෙකක් විදිහට අපිට හම්බුණොත් ඒ තුළ අபிසංස්කරණ ලක්ෂණයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ කියන්නේ දෘෂ්ටියයි වස්තුවයි දෙකක් වෙනවා කියන්නේ අපිට දෘෂ්ටියයි වස්තුවයි එකක් විදිහට හම්බ වෙනවා. අපි දකින දෙයට කියන අපි මනෝමයෙන් ඇති කරගන්න සංකල්පමය දෙයට කියනවා දෘෂ්ටිය කියලා. වස්තුව කියනවා බාහිරින් ඉදිරිපත් වෙන දෙයට. එතකොට මේ දෘෂ්ටිය තමයි අපි ප්‍රකට කරගන්නේ. හැබැයි දෘෂ්ටියේ ස්වභාවය තමයි වස්තුව පෙන්වනකම. දෘෂ්ටියේ ස්වභාවයට අනුව වස්තුව දකින්නකම කෙනකෙනාට ඇත්ත වෙනවා. අපිට හොඳ විදිහට දෘෂ්ටිය තියාගත්තොත් අපිට වස්තුව හොඳ විදිහට පෙනෙලා තියෙනවා. අපි නරක විදිහට දෘෂ්ටිය තියාගත්තොත් වස්තුව නරක විදිහට අපිට පෙනෙලා තියෙනවා. ඒ නිසා එකම රූපය දෙන්නෙකුට කැමති දෙයක් වෙන්නත් පුළුවන්, අකමැති දෙයක් වෙන්නත් පුළුවන්. දූරියන් සුවඳ කෙනෙකුට කැමති වෙනවා, කෙනෙකුට අකමැති වෙනවා. එතකොට වස්තුව තමයි දූරියන් සුවඳ කියන එක. නමුත් ඒකේ දෘෂ්ටිය කෙනකෙනාගේ පැත්තේ තියෙන එක. ඒ දෘෂ්ටියට අනුව කෙනෙක් ඒක පිළිකුල් කරනවා, කෙනෙක් ඒක කැමැත්තෙන් බාර ගන්නවා. එතකොට අපිට දෘෂ්ටියයි වස්තුවයි දෙකම එක තැනින් හම්බ වෙන්නේ. ඒ කියන්නේ අර කැමැති විදිහට ගත්ත දෘෂ්ටිය සහ අර ගන්ධය කියන වස්තුවයි දෙකම එකම තැනින් කැමැති ගන්ධයේ විදිහට තමයි ඒක හම්බෙලා තියෙන්නේ. ඒ නිසා දෘෂ්ටියයි වස්තුවයි දෙකම එකක් කර ගැනීම අපි යම් කිසි විදිහකින් පිහිටා සිටීමක් බවට පත් වෙනවා. ඒ පිහිටා සිටීම බවට පත් කරගන්නේ අර අபிසංස්කරණ වශයෙන් ගත්ත තැනක. ඒ කියන්නේ ඇති බවට ගත්ත වස්තුව ඇති බවට ගත්ත තැනක තියෙන ස්වභාවය තමයි මේ කතා කරන තණ්හා දිට්ඨි සහගත ස්වභාවය. එතනදී දෘෂ්ටිය සහ වස්තුව දෙකක් විදිහට දැක්කොත් තමන්ගේ දෘෂ්ටිය පවත්වාගෙන යෑම සඳහා බාහිර දෙයක් ලැබෙන්නේ නැත්තම්, බාහිර මහා භූතය පත් වෙන්නේ නැත්තම් ඒ කෙනාගේ දෘෂ්ටියට පැවැත්මක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ කිසිම දෙයක් ඇති බවට හම්බ වෙන ලක්ෂණයක් නැත්තම් ඒ ඇති බවට හම්බ වෙන ලක්ෂණය නැති තැනක බාහිර තමන්ගේ පැත්තේ පවතින දෘෂ්ටිය පවත්වන්න විදිහක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි අනුපූර්ව ක්‍රමවේදයක් යටතේ දෘෂ්ටිය වෙනස් කරන්නේ. අපිට අද දකින්නකොටම මිනිස්සෙක්මයි කියලා පේන තැනක මිනිස්සෙක් පෙනෙන දෘෂ්ටිය ඉස්සෙල්ලා වෙනස් කරනවා. ඒ දෘෂ්ටිය වෙනස් කිරීම සඳහා තමයි දෙතිස් කුණප කොටස් වශයෙන් හෝ සතර මහා ධාතු වශයෙන් හෝ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් හෝ හිත තියලා මාර්ගයේ වඩන්න කියලා කියන්නේ ඉස්සෙල්ලාම මේ දෙකම එකක් වෙලා පේන මේ ඝන සංඥාව අයින් වෙන්න අවශ්‍ය නිසා. එතකොට අපිට ප්‍රකට වෙනවා ඊට පස්සේ නතු කරගන්න මට්ටම. ඒකනේ අර මිහින්තලේ හාමුදුරුවන්ට ආර්ථික සංඥාව වඩපු හාමුදුරුවන්ට කාන්තාවක් hina වෙනකොට ඇටසැකිල්ලක් hina වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඇහැට පෙනීම නෙමෙයි වෙනස් වුනේ. හැබැයි ඒ ෆේන දේ ආරම්භය ඇති කරගන්න දෘෂ්ටිය වෙනස් එකක්. ඒ නිසා යා ඒක දැක්කේ දැනගන්නේ මේ වෙනස් සහගත ස්වභාවය. අරකට දෙන ඉඩ මානසික පිළිගැනීම අයින් කරලා තමන් ඇති කරගත්ත දර්ශනය තමයි එතනදී දැකීමට පාදක කරගෙන තියෙන්නේ. සතිපට්ඨානයේදී කරන්නේ ඒ වගේ දෙයක් තමයි හිතට දෘෂ්ටියක් ඇති කරනවා. දෘෂ්ටියක් කියන්නේ ඒක වැරදි දෘෂ්ටියක් කියන තැනින් නෙමෙයි. ඉන්න තැන බොරුවක් කියලා පෙන්වන්න අවශ්‍ය නිසා යථාර්ථවාදී දෘෂ්ටියක් එතන දෙනවා. අපි ඒකට සම්මා දිට්ඨි කියලා කියනවා.
ඒක ඉස්සෙල්ලම ලෞකික සම්මාදිට්ඨිය මට්ටමින් තමයි අපි වඩන්නේ. ඒ මට්ටමේ සම්මා දිට්ඨියක් මගින් අර මිච්ඡාදිට්ඨිය පෙනුන තැනක දර්ශනය යහපත් කරනවා. මිච්ඡාදිට්ඨිය වැරදි කියලා පෙන්වලා දෙනවා. ඒ කියන්නේ අපිට මේ දෙකම එකක් වෙලා පෙනුන එක නෙමෙයි මෙතන ඇත්ත. මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ තත්වයක් කියන එක පිළිබඳව නැවත නැවතත් එයාගේ මානසිකාරය යොමු කරනවා. එතකොට ඒ විදිහට දෘෂ්ටිය සහ වස්තුව කියන එක දෙකක් වෙලා පේනකොට දෘෂ්ටියත් වස්තුවත් දෙකම එකතු කරලා ගන්න කම එයාගේ මනසේ ඇත්තේ නැහැ. දෘෂ්ටියත් වස්තුවත් දෙකම එකක් කරලා ගන්නෙ නැති වෙනකොට කර්ම සිදුවීමක් ගැන පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එයා පිහිටා සිටීම තුල හෝ ඉල්පී යෑම තුල එයා ඇත්තේ නැහැ. ඒ නිසාම නැවත ආපහු කතා කරනවා තණ්හා වශයෙන් සහ දික්ටි වශයෙන් කියලා. ඒ කියන්නේ තෘෂ්ණා වශයෙන්ුත් දික්ටි වශයෙන්ුත් කියලා. තෘෂ්ණා වශයෙන් ඒ කියන්නේ කෙලෙස් වශයෙන් කියපු එකටම අදාළයිනේ තණ්හාව කියන එක. තණ්හා වශයෙන් පිහිටා සිටීමත් ඒ වගේම දෘෂ්ටි වශයෙන් ඉල්පී යෑමත් සිද්ධ වෙනවා කියන එක. තණ්හා වශයෙන් කෙනෙකු පිහිටා සිටීම සිද්ධ කරගන්නකොට දෘෂ්ටි වශයෙන් ඉල්පී යනවා. දෘෂ්ටි වශයෙන් ඉල්පී යනවා කියන තැනදී තණ්හා වශයෙන් පිහිටා සිටිනකොට ඒකේනා දෘෂ්ටිය විදිහට සාස්වත උච්ඡේදාදී දෘෂ්ටීන්ටපත් වීම සිද්ධ වෙනවා. මේ ටිකේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. මම කාරණා ටික පැහැදිලි කරගෙන ගිහිල්ලා ඒ කරුණු ටික පැහැදිලි කරන්නම්. ඊට පස්සේ සස්සත දිට්ඨිය, ඒ කියන්නේ සාස්වත දෘෂ්ටි වශයෙන් පිහිටා සිටිනවා කෙනෙක්. සාස්වත දෘෂ්ටි වශයෙන්, ඒ කියන්නේ හතරවෙනි කාරණාව. ශාස්වත දෘෂ්ටිය වශයෙන් පිහිටා සිටිනවා කියලා කියන්නේ ලෝකය පවතිනවායයි ඇති බවට ගත්ත සංකල්පය. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන සහිත පුද්ගල භාවයේ හෝ ලෝකයේ හෝ පදාර්ථයන්ගේ හෝ ඇති බවට ගත්ත ලක්ෂණය තමයි සාස්වතය කියලා කියන්නේ. එතකොට අන්න ඒ ඇති බවට ගත්ත ලක්ෂණය, ලෝකේ පවතිනවා කියලා ගත්ත ලක්ෂණය එයා පිහිටා සිටින තැන. උච්ඡේදය කියලා කියනවා සිඳීම කියන එක. සිඳීම කියන එක ඉල්පී යෑම. එතකොට යම් කිසි කෙනෙක් මේකෙන් මිදෙන පැත්තට කැමති නම් ඒ මිදීමට කැමති කෙනාට කටයුතු කිරීම තුළ එයාට හම්බෙනවා උච්ඡේදයක්. ඒ කියන්නේ එයා සිඳීමක් කතා කරනවා. මේ ධර්මයන් එක්ක මෙතනින් පස්සේ මෙහෙම සිඳිලා යනවා කියලා. අපි ඊයේ දවසේදීත් කතා කළා සාස්වත උච්ඡේදය කියලා. ඒ කියන්නේ සාස්වත අන්තය තුල ඉන්නේ, නමුත් භජනය කරන්නේ උච්ඡේදයක්. ඇති දෙයක නැති බව. ඇහෙනව නේද කතා? දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ඉස්සලා ඇහෙන්නකෝ ගියා තේන්නකෝගේ. එතකොට සාස්වතය සහ උච්ඡේදය පිළිබඳව අපි කතා කරමින් හිටියේ. සාස්වත උච්ඡේදයක්, ඒ කියන්නේ ඇති බව තුළ ඇති අන්තය තුළ ඉඳලම නැති බව කියන දේ කතා කිරීම. එතකොට ඒක ඉල්පී යෑම කියන තැනට සාධාරණයි. ඊට පස්සේ මේ ඕලීයනාභි නිවේසාහි භවදිට්ටි සහ උද්දච්ච වශයෙන් කියලා කියන ඉල්පී යෑමට. එතකොට ඕලීයනාභි නිවේසාහි භවදිට්ටි කියන්නේ ඇලීම සහ පිහිටා සිටීම වශයෙන් ඇති කරගත්ත දෘෂ්ටියට. ඇලීම කියන දේ
ලෝකයේ සම්මුති පැවැත්ම තුළ පවත්ම කෙරෙහි ඇති කරගත්ත තෘෂ්ණා සහගත ස්වභාවයට පැවැත්ම තුළ ඉන්න කැමැති ස්වභාවයට කියනවා ඕලීයනාභි නිවේශය කියලා. ඒ කියන්නේ පැවැත්ම තුළ හැසිරෙනවා කියන එක. පැවැත්ම තුළ දැසගෙන පවතිනවා කියන එක. එතකොට මේ පැවැත්ම පිළිබඳව ඇලීම. ඒකට කියනවා පිහිටා සිටීම කියලා. උද්දච්ච වශයෙන් එහි පිහිටා සිටින්නට බැරිකම නිසා විසිරුණු සහගත ස්වභාවයට කියනවා ඉල්පී යෑම කියලා. එතකොට අපිට ඇති දේ තුල ඇලී පැවතීමත් ඒ දේ මිදීම පිණිස උත්සාහවත් වී විසිරී යෑම කියන එකත් දෙකම වැරදි. ඇලී පැවතීම කියන එකට කියනවා පිහිටා සිටීම කියලා. ඒ දේ ඇතුළෙම උත්සාහවත් වීම කියන එකට කියනවා උද්දච්ච වශයෙන් විසිරීමට යනවා කියලා. ඒකට කියනවා ඉල්පී යෑමටපත් වෙනවායි කියලා. ඊට පස්සේ ඒකටම අදාළයි අතිධාවනාබිනිවේසා විභව දිට්ඨි ලීන වශයෙන් සම්තිත්තන්තෝ. එතකොට අතිධාවනාබිනිවේසය කියලා කිව්වේ වැඩිපුර දුවනවා කියන එකනේ අතිධාවනය කියන්නේ. ඒ කියන්නේ බස් එක යනකොට බස් එක ඇතුලේ දුවනවා වගේ කතාවක් නික්මන්ට යන්න ඕන නිසා. එතකොට මේ අතිධාවනය නිසා කෙනෙකු විභව දෘෂ්ටියකටපත් වෙනවා. එතකොට මේ විභව දෘෂ්ටියකටපත් වීම කියන එකත් පිහිටා සිටීමට අයිති දෙයක් හැටියට දක්වනවා. ඒ තැන පිහිටා සිටීම කියන දේ තියෙනවා. ඊට පස්සේ එතන සිත හැකිලීමටපත් වෙනකොට ලීන වශයෙන් හිතපත් වුනාම කියලා කියනවා. ඒකටත් පිහිටා සිටීම කියලායි කියන්නේ. ඊට පස්සේ හිතේ විසිරුණු සහගත ස්වභාවයට කියනවා උද්දච්ච වශයෙන් හිත විසිරීමට ගියා කියලා. ඒක ඉල්පී යෑම. ඊට පස්සේ කාමසුකල්ලිකානුയോഗයට කියනවා පිහිටා සිටීම කියලා. අත්තකිලමතානුയോഗයට කියනවා උත්සාහවත් කිරීම නැතිනම් වෑයම් කිරීම ඉල්පී යෑමට හේතුව කියලා. කාමසුකල්ලිකානුയോഗය කියනකොට කාමය කෙරෙහි ඇති බැඳීම, කාමයේ කෙරෙහි කාම සුඛය පිළිබඳව අනුയോഗව වාසය කිරීම. එනිසා ලෝකෙ වැඩිපුරම කාමසුකල්ලිකානුയോഗයේ ඉන්න අය අත්තකිලමතානුയോഗයේ ස්වල්ප දෙනා ඉන්නේ. නමුත් කාමසුකල්ලිකානුയോഗයේ තුල තමයි වැඩිපුර ඉන්නේ. ඒ කියන්නේ ඒක තීරණය කරන්නේ බාහිරව කන්න බොන්න නැද්ද කියන එක මත නෙමෙයි. එයාගේ ප්‍රතිපදාව ගැන මේ කතා කරන්නේ. අද එදා වේල කන්න නැති, හොයාගන්න නැති, බොහොම දුප්පත් දුගී අසරණම මිනිස්සෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ මිනිස්සේ ඉන්නේ කාමසුකල්ලිකානුയോഗයේ. ඒ මිනිස්සේ ශරීරයට දුක ලැබුණයි කියලා ඒ මිනිස්සේ අත්තකිලමතානුയോഗයේ වාසය කරන්නේ නෙමෙයි. ඒ මිනිස්සේ ඉන්නේ කාමසුකල්ලිකානුയോഗයේ. හේතුව තමයි එයාගේ දෘෂ්ටිය තියෙන්නේ බාහිර වස්තුව කෙරෙහි ඇති කරගත්ත කාමසහගත සංකල්පනාවකින් සැප විඳින්න පුළුවන් කියන තැන. ඒ නිසා එයාට නැතිකම නිසා එයා නොවිඳිනවා මිසක එයා උත්සාහවත් වෙන්නේ මේ දේවල් හොයාගෙන හොඳින් මේ දේවල් භුක්ති විඳීමට. ඒ නිසා ඒකට කියනවා කාමසුකල්ලිකානුയോഗය. එයාගේ දර්ශනේ කාමසුකල්ලිකානුയോഗය. හැබැයි ඒක නොලැබෙන්න පුළුවන් එයාට. නමුත් එයා ඉන්නේ කාමසුකල්ලිකානුയോഗය. අත්තකිලමතානුയോഗය කියන්නේ ඒකේ නිවීමක් නැහැ කියලා දැකලා ඒකෙන් මිදෙන ක්‍රමයක් හොයාගෙන යනකොට එයා හිතනවා මේකට සැප දීලා හරියන්නේ මේක ටිකක් මේ දෙන ටික අයින් කරලා බැලුවොත් එහෙමනම් මිදෙන්න පුළුවන් කියලා එයා අත්තකිලමතානුയോഗයකටපත් වෙනවා. එතකොට උත්සාහ නොකර ඉඳීමත් උත්සාහ කිරීම කියන එකත් මේ දෙකම ප්‍රවාහය ඇතුලේ තියෙන දෙයක්. ඒ නිසායි අත්තකිලමතානුയോഗයක් වැඩක් නැහැ කියලා කියන්නේ. එතකොට අත්තකිලමතානුയോഗය මිදෙන්න අවශ්‍ය කෙනෙකුට ඇති කරගන්න දෙයක්. අත්තකිලමතානුയോഗය අද ගොඩක් වෙලාවට දකින්න නැති වුණත් අත්තකිලමතානුയോഗයේ යම් යම් විදිහකට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දෘෂ්ටි සහගත ස්වභාවයකටපත් වෙලා යන එකට කියනවා අත්තකිලමතානුയോഗය කියලා. එතකොට අද සමහර වෙලාවට අපිට අත්තකිලමතානුയോഗයේ දකින්න පුළුවන්. මේ ශාසනය අසුරු කරගෙන උනත් සමහර වෙලාවට අර මේ එක එක කාල සීමාවලට එක එක දේවල් වෙනවනේ. අර පහුගිය කාල සීමාවල වල තිබුණේ අර විනය කාරණා ටික අදාළ කරගෙන ගිහි මූලාශ්‍රයක් සහිතව ඇති වුණ දෙයක්. එතකොට ඒ අය බලාපොරොත්තු වෙන්නේ ශරීරයට දුක දීම තුළ නිවන් දකින්න පැත්තට. එතකොට විනය පිටකයේ තුල අතිධාවනය කරමින් ඒ අය උත්සාහවත් වෙනවා ඒ ඔස්සේ නිවන් දැකීම සඳහා යන්න. එතකොට ඒක අතිධාවනය තුල යෑමක් වෙලා ඒක අත්තකිලමතානුയോഗය. එහෙම නැතිනම් ගොඩ දෙනෙක් අත්තකිලමතානුയോഗයට යෑම අද
අඩුයි ඔක්කොම වගේ කාමසුඛල්ලිකාන යෝගයේ තමයි වැඩිපුර ඉන්නේ. තාමත් නමුත් ඉන්දියාවේ අත්කිලමතාන යෝගය ඉන්දියානු සමාජය ආදී තුල බහුල වශයෙන්ම නැතුවා නෙමෙයි. ඒද තියෙනවා. ඒ කියන්නේ ශරීරයට දුක් දීලා නොකන බීඳලා මේකට ආහාර පැවැත්ම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇඳුම් පැළඳුම් ඇඳලා ජීවත් වීම වෙන්න පුළුවන්. ඒ දේවල් සීමා කරලා බාහිර ප්‍රත්‍යයන්ගෙන් උපරිම සීමා මායිම් පනවගෙන ඒ සීමා මායිම් තුල දුකෙන් මිදීමක් බලාපොරොත්තු වීම අත්කිලමතාන යෝගය. එතකොට ඒ 6 වෙනි කාරණාව කාමසුඛල්ලිකාන යෝගය සහ අත්කිලමතාන යෝගය. 7 වෙනි කාරණාව සබ්බ අකුසලාභි සංඛාර වශයෙන් සියලු අකුසල් වශයෙන් ඇති කරගන්න දේ පිහිටා සිටීම. ඒ වගේම සබ්බ ලෝකීය කුසලාභි සංඛාර වශයෙන් සියලු ලෞකික කුසල අபிසංස්කරණයන් ඉල්පී යෑම හැටියට දක්වනවා. සියලු අකුසලයන් පිහිටා සිටීම, ඒ වගේම සියලු කුසලයන් ඉල්පී යෑම හැටියට දක්වනවා. එතකොට මේ විදිහට අපිට ප්‍රධාන විදිහටම පිහිටා සිටීම සහ ඉල්පී යෑම කියන කාරණාව මේ අර්ථයන්ගෙන් කතා කරන්නට පුළුවන් කියලා අර්ථ 7කින් දක්වනවා. මෙහි ඇති පොදු ප්‍රධාන නිර්ණායක ටික අපිට අරගෙන යම් අර්ථයක් අපි ග්‍රහණය කරගත්තොත් අපිට දකින්න පුළුවන් වෙන්නේ පිහිටා සිටීම කියන එක තුල අපිට යම් පදනමක් තුල රැඳී සිටීම කියන එක තමයි ඒ තුල අදහස් කරන්නේ. ඒ කියන්නේ වෑයම් නොකිරීම සහ උත්සාහවත් නොවීම මත එක තැනක අපි රැඳී සිටීම කියන එක. ඒකට අපි කියනවා මේ ලෝකයාගේ පැවැත්ම තුළ සාමාන්‍ය පැවැත්ම තුළ ජීවත් වීම කියලා. අපි සාමාන්‍ය ව්‍යවහාරය අපි කතා කරන අනුසෝතගාමී කියලා. අනුව යනවා. එතකොට ලෝකයේහි අනුව හැසිරෙන එකට අපි කියනවා අනුසෝතගාමී කියලා. එතකොට ඒ ලෝකයේහි සැපයි කියලා හිතාගත්ත දේ සැපයි විදිහටම දකිනවා, දුකයි කියලා හිතාගත්ත දේ දුකයි විදිහටම දකිනවා. එතකොට ඒ විදිහට සැප දුක දකිමින් දුක අයින් කරලා සැපසේ ජීවත් වීමට උත්සාහවත් වෙන එකට කියනවා අපි එක තැනක පිහිටා සිටිනවා කියලා. එතකොට එයා අනායූහං, එයා උත්සාහවත් වෙන්නේ නැහැ. උත්සාහවත් වෙන්නේ නැති නිසා එයාට ගිලී යෑම කියන එක සිද්ධ වෙනවා. නැතිනම් එයා ප්‍රවාහයේ ඇතුළටම බහිනවා. ඒක නතර වෙන්නේ නැහැ. නැවැත්මක් නැහැ. ඒක තමයි බහුල ලෙසම වාසය කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ තුල ඔහේ ජීවත් වීම. සැප හොඳයි කියලා හිතන රූපේ අනුව ගිහිල්ලා ඒ පසුපසම අපි ගමන් කරනවා ඒක හොඳයි ඒක බොහොම වටිනවා කියලා. ලෝකයට වටිනාකමක් දීම කියන එක, ලෝකයේ වටිනාකමක් දෙන පැත්තට හැසිරීම කියන එක, ඒක තමයි අපි එක තැනක පිහිටා සිටනවා කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට ඒ එක තැනක පිහිටා සිටීමේහි ලක්ෂණය තමයි ලෝකේ පොදුවේ සියලුම දෙනාගේ මානසික පසුබිම. ඒ කියන්නේ මිදෙන්න කල්පනා කරන කෙනෙකුගේ නෙමෙයි, නොමිදෙන්න කල්පනා කරන, මේකෙන් මිදීමක් හොයන්නට ඕනේ කියලා නොහිතන කෙනෙකුගේ පැවැත්ම තමයි පිහිටා සිටීම කියන දේ. එයා ලෝක පැවැත්මට අනුව එයා ගමන් කරනවා. එතකොට ඒ ලෝක පැවැත්මට අනුව එයා ප්‍රවාහයට හසු වෙලා, නමුත් ප්‍රවාහය ඇතුලේ පිහිටා සිටීම සිද්ධ වෙනවා. ඒ නිසා එයා ඉන්ද්‍රිය සංතරපණයේ පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ. එයා හොඳ රූප හොයනවා, හොඳ ශබ්ද හොයනවා, ගන්ධ හොයනවා, රස හොයනවා, ස්පර්ශ හොයනවා. ඒ දේවල් පිළිබඳවම නැඹුරු වෙලා ඒ පිළිබඳවම තමන්ගේ මානසිකාරයේ පවත්වමින් ඒ දේවල් වලින්ම සැපය හොයාගෙන සැපේ ගවේෂණය කරගෙන යන කෙනෙකුට කියනවා පිහිටා සිටීම කියන්නේ. ඒකට ඒ කෙනා පිහිටා සිටීම සිද්ධ කරලා තියෙන්නේ කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියන මේ චතුර්විධ ඕගයේ තමයි මේ හැමදේම එයාගේ සිදුවීම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට කාමෝගය කියනකොට එයාගේ කැමැති කාමනේ වෙන ලක්ෂණය නැතිනම් කැමැති වෙන බව. එතකොට ඒ කැමැති වෙන බව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික පැත්තෙන් පෙනිලා එයා ඒව හොයාගෙන ඒ ඔස්සේ කටයුතු කරනවා. ඊට පස්සේ ditthi යෝගයක් කියලා කියනකොට එයාගේ දෘෂ්ටි සහගත ස්වභාවය. එතකොට දෘෂ්ටි සහගත ස්වභාවය එයාගේපත් වෙන්නේ කාමයේ අනුව ගියොත් නම් කාමයේ අනුව තමයි දෘෂ්ටිය තියෙන්නේ. රූපය අනුව ගියොත් නම් එයාට ධානා නිමිත්තක් වෙන්න පුළුවන්. ඒකට කියනවා ඥාන නිකාන්ති තණ්හා කියලා. ඒක මේ විශේෂ වචනයක්. එතකොට ඥාන නිකාන්ති තණ්හා කියලා කියන්නේ ධානයක වුණත් එයා ඇති කරගන්න නිකාන්ති තණ්හාව කියන එක. ධානයේ වුණත් ධාන නිමිත්ත තණ්හා උපාදානයන්ගෙන් එයා ඇසුරු කරන බව. එතකොට ඒ විදිහට එයා දන්නේ එතන හැසිරෙන්නේ. එයා ditthi යෝගය තුල එතන හැසිරෙනවා. ඊට පස්සේ
එයා දෘෂ්ටි යෝගයටපත් වුණා වගේම භවයේ එයා සකස් කරගෙන ඉන්න නිසා භවෝගයයි කියලා කියනවා. ඒ වගේම ඇත්ත නොදන්නා අවිද්‍යාවෝගය තුල එයා සාමාන්‍ය පැවැත්ම තුල කටයුතු කරනවා. ඉල්පී යාම කියන එකෙන් අදහස් කරන්නේ මෙතන පොදු ව්‍යවහාරය අනුව අපි අරගෙන බැලුවොත් යම් කිසි කර්ම රැස් කර ගැනීමක්. කර්ම රැස් කර ගැනීමක් කියන්නේ කුසල අකුසල වශයෙන් කර්ම රැස් කර ගැනීමක් මිදීම පිණිස උත්සාහවත් වීමක්. එතකොට කෙනෙකු භාවනා කිරීම කියන දේ ඇතුළත් වෙනවා ඉල්පී යෑම කියන දෙයට. ඒ කියන්නේ භාවනා කිරීම කියන එකෙන් අදහස් කරන්නේ මේ ශාස්ත්‍රයේ සම්මාදිට්ඨිය ඇති කරගෙන ඒ ඇති කරගන්න භාවනා නෙමෙයි. මිදීම පිණිස කෙනෙකු විසින් ඇති කරගන්න මේ ශාසනයෙන් බාහිර රූපාවචර අරූපාවචර ආදී නොඑක් භාවනා ක්‍රම තිබුණත් ඒ සියලුම භාවනාදී ක්‍රම ඉල්පී යාම පිණිස පවතින දේවල් මිසක ඕගයෙන් මිදීම පිණිස පවතින දේවල් නෙමෙයි. ඒ නිසා යම් කිසි කෙනෙක් මේකෙන් මිදෙන්නට ඕන කියලා යම් අදහසක් ඇති කරගන්නවා නම් ඒ ඇති කරගන්න අදහසම මේ ශාසනයේ සම්මාදිට්ඨිය උණුසුම ලැබලා නැත්නම් ඒ උණුසුම ලබා නැති දේ ඉල්පී යාම පිණිස පවතින දෙයක්. මොකද එයා ඕගය තේරුම් අරගෙන නැහැ. සැඩපහර තේරුම් අරගෙන නැහැ. එයා දන්නේ මේ සාමාන්‍ය ලෝකේ පැවැත්ම වැරදි කියන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ සමාජය තුළ දෙසටක් මිත්‍යා දෘෂ්ටි බිහි වුණේ. නොඑක් විදිහට උත්සාහවත් වුණේ. ඉතින් සාමාන්‍යයෙන් අද අපේ සාමාන්‍යයෙන් ඉන්න මිනිස්සෙකුට වැඩිය එදා දර්ශනයක් විදිහට ගත්තොත් එහෙම කෝරක්කත්ති කියලා ඉස්සරහින් හිටියා. කෝරක්කත්ති කියන්නේ අර බල්ලෙක් වගේ හිටපු හැසිරුණ කෙනෙක් නේ. එයා මේ කුක්කුර වෘතයේ සමාදන් වෙලා හිටියේ. එතකොට බල්ලෙක් විදිහට තමයි කෑම කන්නේ, ඉන්නේ, හැසිරෙන්නේ, සියලුම දේවල් කරන්නේ බල්ලෙක් විදිහට. ඉතින් අද සමාජයේ අපි හොඳට සාමාන්‍ය කෙනෙක් අරගෙන බැලුවොත් කෝරක්කත්ති කියලා දර්ශනීය පැත්තෙන් බොහොම ඉහළින් හිටියා. ඒ කියන්නේ භෞතිකවාදී දාර්ශනිකයෙකුට වඩා කෝරක්කත්තික දාර්ශනිකයෙක්. මම කියන්නේ භෞතිකවාදී හොඳම දාර්ශනිකයෙකුට වැඩිය කෝරක්කත්තික හොඳ දාර්ශනිකයෙක්. ඒකට හේතුව එයා බල්ලෙක් විදිහට හිටියේ ඇයි කියලා ප්‍රශ්නයක් එනවනේ. නිකම්ම ගිහිල්ලා බල්ලෙක් විදිහට හිටියා වෙන්නත් බෑනේ. නිගණ්ඨනාත පුත්තල හොඳ දාර්ශනිකයෝ වෙන්න එපේ. මහා සෙනඟකට අනුශාසනා කරපු අයනේ. එතකොට ඒ අය දැක්ක යම් දර්ශනයක්. ඒ තමයි ඒගොල්ලෝ කාමසුකල්ලිකාන යෝගයෙන් බෑ කියලා දැක්කා. එයා දකින්නේ රූපයේ පැත්ත සැප තියනවා කියලා නම්, ගන්ධ රස ස්පර්ශයන්ගේ සැප තියනවා කියලා නම්, එයා ඒකේ නිෂ්ඨාවක් හොයාගෙන යනවානේ. එයා කොහොම හරි රස්සාවක් කළා එයා ජීවත් වෙන්න හදනවානේ. එයා හොඳට කොහෙට දාස මෙහෙවරක් කළා හරි ජීවත් වෙන්න ක්‍රමෝපායක් හොයනවා එයා. හැබැයි එහෙම හෙව්වේ නැහැ. ශරීරයට මහා දුකක් දෙමින් එයා බලාපොරොත්තු වුණා එතනින් මිදීමක් හොයන්න. ඒ කියන්නේ එයාට මිදීමක් හැවීමේ අවශ්‍යතාවයක් තිබුණා. නිකම්ම හිතන්නකො මිදීමක් හොයන්න අවශ්‍යතාවයක් තිබුණ නිසා ඒ තිබුණ හැඟීම ඒ කියන්නේ එච්චර ශරීරයට දුකක් දෙමින් එයාගේ යම්කිසි සත්‍යයක් හොයාගෙනනේ. එයා පස්සේ එයාගේ දෘෂ්ටි අතහරින්න කැමති නැතිවීම ඒ තුල දෘෂ්ටිගත වීම වෙනම කතාවක්. නමුත් එයා හිතියා යම්කිසි දර්ශනයක් තුල එයා දැනගෙන හිටිය රූපේ පැත්තේ සැපෙන්නේ නැහැ කියලා. එයා දැනගෙන හිටියා ඒ පැත්තේ සැපෙන් ගිහිල්ලා මට මේ දුකෙන් මිදෙන්න බෑ කියලා. එයා දැනගෙන හිටියා ගන්ධේ රස ස්පර්ශේ පැත්තෙන් මට සැපේ ඒකාන්ත සැප ලබන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ කියන්නේ කාමසුකල්ලිකාන යෝගයේහි ආදීනවයක් දැක්ක නිසා එයා අත්කිලමතාන යෝගයට වැටුණා එකෙන් මිදෙන්න ගිහිල්ලා. එතකොට ඒ අත්කිලමතාන යෝගයට වැටිච්ච කෙනා ඒකෙන් ඉල්පී යෑමකටපත් වුණා. එහෙමත් නැතිනම් ඒකත් මේ සැඩපහර අස්සෙම තමයි එයා ක්‍රියාත්මක වුණාට ඒක ඉල්පී යෑමක් තුළ එයා හිටියේ. එතකොට ඒ දෘෂ්ටිගත ස්වභාවය තුලත් ලෝකෙ මිත්‍යා දෘෂ්ටිය හට ගැනීමත් ඒ ඉල්පී යෑම හා සමග ඇති වෙන දෙයක්. සාස්වතය කියන එක ලෝකේ පැවැත්ම ලෝකේ තියෙනවා කියලා හිතාගෙන පිහිටා සිටින මට්ටමක්. හැබැයි උච්ඡේදය කියන එකට යන්නේ ඉල්පී යෑමක් හොයන කෙනෙක්. නැතිනම් ඉල්පී යෑමක් කියන්නේ මිදීමක් හොයන කෙනෙක් තමයි උච්ඡේද ගතියකටපත් වෙන්නේ. එයා හිතනවා මේ පවතින ආත්මේ සිඳීමක් නැද්ද කියලා. එහෙම නැත්නම් මේක නතර කරන්න බෑද කියලා. ඒ නිසා එයා කියනවා මරණින්මත් එක්ක උපදින්නේ නැහැ කියලා. එහෙම නැත්නම් එයා කියනවා මේක අවුරුදු මෙච්චර ප්‍රමාණයකින් පස්සේ අවුරුදු මේ දසදහස් ගණනකින් පස්සේ නැවත ඉපැත්මක් ආයෙ සිද්ධ වෙන්නේ නැහැ. මෙතනින් පස්සේ සිඳිලා විනාශ වෙලා යනවා. එයා එතනින් සිඳිලා විනාශ වෙන උච්ඡේදයක් පනවනවා, සිඳීමක් පනවනවා. එතකොට ඒ සිඳීමක් පනවන්න හේතුවත් එයාට තියෙන්නේ
අරකින් මිදෙන්න වෑයම් කිරීමක් විදිහට. අන්න ඒ ඉන්න ප්‍රකෘති සාමාන්‍ය ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා ඒයින් මිදීම පිණිස යම් උත්සාහයක් කරනවා නම් ඒ සියලුම උත්සාහයන් අයිති ඉල්පී යෑම කියන එකට. එතකොට දැන් මේක හරිම ගැටලුවක් වෙලා තියෙන දෙයක්. පිහිටා සිටියත් වැරදි. ඒක ඇතුලේ ඉඳලා අපි උත්සාහවත් වුණත් ඒකත් වැරදි කියන්නේ. කොටින්ම කියනවා නම් මේ ඕගය තරණය කරන්න තියෙන ටිකක් වෙනස් ක්‍රමයකට. මේ ඕගය තරණය කිරීම හිතන්න එපා වතුරට බහැලා පැනලා පීනනවා වගේ දෙයක්. මේක එහෙම තරණය කරන්න පුළුවන් ඕගයක් නෙමෙයි. මොකද මේක ඇවිල්ලා මේ ලොකු ඕගයක්. ඒ කියන්නේ මම මේක මෙහෙම කිව්වොත් එහෙනම් ඩෑම් එකකින් යන වතුර පාරක් වගේ මහා ලොකු සැඩ පහරක් මේක. එතකොට අනන්ත සසරේ ඉඳලා පුරුදු කරගත්ත ආශ්‍රව ටික මත දිවෙන මහා ලොකු ඕගයක් මේක මහා ලොකු සැඩ පහරක්. ඕක යම් මට්ටමකින් වහලා දාන්න නැතුව ඕගේ වහන්න නැතුව ඕගෙන් ඈතර වීමක් ගැන කතා කරන්නවත් පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඔබ වහන්සේලාට අද සිද්ධ වෙන්නේ ඕගේ ඇතුළේ ගිහිල්ලා ඕගෙන් ඈතර වීම ගැන සිද්ධ කරන්න නෙමෙයි. ඕගේ නැති කරන්නයි තියෙන්නේ. කාමේනේ නැති කරන්න තියෙන්නේ. භවයේනේ නැති කරන්න තියෙන්නේ. දෘෂ්ටියනේ නැති කරන්න තියෙන්නේ. අවිද්‍යාවනේ නැති කරන්න තියෙන්නේ. එහෙනම් ඒ නැති කරන්න අවශ්‍ය වෙලා තියෙන ඕගයනේ. එහෙනම් ඕගයේ ඈතර වීම කියන එකෙන් අදහස් කරේ ඕගය ඇතුලේ ඕගයට පැනලා ඕගයෙන් ඈතර වීමක් ගැන කතා කිරීම නෙමෙයි. ඕගයේ නැවතීමක් පිළිබඳවයි කතා කරන්නේ. ඕගය නතර කරාට පස්සේ නිකම්ම ඈතර වෙලා යා. නිකම්ම ඕගය තරණය කරන්න ඕගයක් නෑ යාට දැන්. ඒ නිසා මේ ශාසනය ඕග තරණය කරනවා කියන එක ඒකයි මම මුලින්ම කිව්වේ අපි නිකන් වතුරකට බැහැලා පීනනවා වගේ අදහසකින් සංකල්පකින් හිතන්න එපා කියලා. එතකොට මෙතන තියෙන සාමාන්‍ය ස්වභාවය තමයි ඕග තරණයක් සඳහා අපිට යන්න අවශ්‍ය නම් අපි ඕගේ නැති කරන පැත්ත ගැන අපිට දැනුමක් තියෙනවා. එතකොට ඒ ඕගේ නැති කරන්න යන කෙනෙකු තමයි නිවැරදි සම්මා දෘෂ්ටියකටපත් වෙන්නේ. සම්මා දිට්ඨියක් තුළ ඉඳලා ඒ ගමන යන්නේ. එහෙම නැතිනම් අපි යන්නේ ඕගය ඇතුලේ යන ගමනක් මිසක ඕගයෙන් පරිබාහිර දෙයක නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කාමයේ ඇතුලේ නම් භවයේ ඇතුලේ නම් දෘෂ්ටියේ ඇතුලේ නම් අවිද්‍යාව ඇතුලේ නම් මේ ක්‍රියාදාමයේ ඔක්කොම සිද්ධ කරන්නේ. එහෙනම් අපිට ඒ ඕගය ඈතර වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ ඕගය ඇතුලේ අර මහා ලොකු සැඩපහර ඇතුලේ අපි උත්සාහවත් නොවී හිටියත් උත්සාහත් වුණත් වැරදි අපි ඒක. ඒ නිසා ඕගය ඇතුලේ මේ දේ කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඕගයෙන් මිදෙන්න අවශ්‍ය කෙනෙකුට ඕගේ නැති කරන තැනක් ගැන තමයි කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ අර මහා ඩෑම් එකකින් යන අර වතුර මහා ප්‍රවාහය නතර කරන්න පුළුවන් තැනකින් නතර කරන එකක් විතරයි කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ කෙනාට පුළුවන් ඊතර වෙන්න. ඒ නිසා අපිට මේ ප්‍රවාහය ඇති උනේ යම් තැනක නම් ඒ ප්‍රවාහය ඇති වුණු තැන බලන්න වෙනවා අපිට. ඒ කියන්නේ මේ ප්‍රවාහය මහා ලොකු මූලාශ්‍රයක් බවට පත් කරගත්ත තැනක් තිබුණා නම් ඒ තැන ගැන අපිට තේරුම් ගන්න වෙනවා. ඒ නිසා අපිට ඒ ප්‍රවාහය ඇති වුණ තැන ගැන බලනකොට තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ ලෝකේ යථාර්ථය කියන එක. ඒ කියන්නේ හට ගැනීම සහ වැයවීම කියන ධර්මතාවය අපිට දකින්න පුළුවන් වෙන්නේ. උදේවැය කියන දේ අපිට හේතු නිසා හටගත්තු ධර්මය සහ හේතු නැති වෙනකොට නැතිව යන ධර්මතාවය අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ තැන අපි ඇත්ත දැක්කොත් අර මහා ප්‍රවාහයේ පැවැත්මක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හටගත්තු ධර්මය ඉතුරු නැතුව නැති වෙන බව අපි ප්‍රත්‍යක්ෂ කළොත් ඒකම තමයි අර ආපු මහා ජල කඳකට නැතිනම් ආපු මහා සැඩපහරකට නතර කිරීමක් කියලා කියන්නේ. කෙලෙස් වශයෙන් ආශ්‍රව වශයෙන් ගත්ත දේ පතිත කරන්න තැනක් හම්බ වෙනවා නම් ඒ පතිත කරන්න තැන හම්බ වෙනකම් මේ මහා ප්‍රවාහය ගමන් කරනවම තමයි. ඒ නිසා සැඩපහර හැම වෙලාවකදීම යන්නේ යම්කිසි ආනතියකට යම්කිසි කෙලවරක් බලාගෙන. අපි ඒ සැඩපහරට අවශ්‍ය ඒ දේ නැති කරලා තියනවා නම් ඒ සැඩපහර දුවන්න අවශ්‍ය තැන සැඩපහර දිවෙන්න අවශ්‍ය වීතිය නැතුව කවදාවත් සැඩපහරක් දුවන්නේ නැහැ. ඒ හින්දා අපිට යම් දර්ශනයක් වඩන්න පුළුවන් නම් ඒ වඩන දර්ශනය තුළ සැඩපහර ඇතුලේ වඩන දෙයක් නෙමෙයි සැඩපහරට හේතු වුණ ටික නැති වෙන්න පුළුවන් නම් අන්නේ දර්ශනය තමයි අපිට වඩන්න තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් දෙවිය ඇවිල්ලා අහනකොට කොහොමද ඔහුගේ තරණය කළේ කියලා මම පිටා හිටියෙත් නැහැ. මම වෑයම් කළෙත් නැහැ. මම මෙහෙම තමයි යෝගේ තරණය කළේ. ඒකට ඒ මොකද්ද කියනවා යම් කාලෙක මම පිටා හිටියත් ඒ කාලේ
එතකොට මම මේක අසගිරනවා. යම් කාලයක මම උත්සාහ කළොත් උත්සාහ වෙන හැම වෙලාවකදී මාව ඉල්පී සිටිනවා. ඒ නිසා මම වෑයම් කළෙත් නැහැ, මම උත්සාහවත් වුණෙත් නැහැ. එච්චරයි උත්තරයට දෙන්නේ. එතකොට ඒ ටික උත්තරයට දෙනකොට ඒක ASCII සම්පූර්ණම තියෙනවා මේ කියන්නේ ඕගේ ඇතුලේ සිදුවීමක් නෙමෙයි කියලා. ඒ කියන්නේ ඕගේ ඇතුලේ නම් එක්ක උත්සාහවත් වෙන්න වෙනවා, එක්ක පිළිහිටා සිටින්න වෙනවා. එහෙනම් මේ දුන්න උත්තරේ ඕගේ ඇතුලේ උත්තරයක් නෙමෙයි. එහෙනම් අපිට ඕගය ගොඩනගෙන විදිහ ගැන අපිට දැනගන්න වෙනවා. ඕගය කියන දේ ගොඩනැගෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන තමයි මේ ඕගේ පැවැත්ම තියෙන්නේ. අවිද්‍යාව ඕගේ තමයි මේ අනිත් ඕග ටිකේ පැවැත්මට මූල. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත නොදන්නාකම. අපිට ඇත්ත දන්නාකම උපදව ගන්න පුළුවන් නම් ඒකම නෙමෙයිද ඕගයේ සිඳී යෑම වෙන්නේ. අපිට ඕගයේ පැවැත්ම උනේ ආයතන ලෝකයේහි ඇත්ත නොදන්නාකම නිසා. හැබැයි අපි යම් විදිහකින් ආයතන ලෝකයේහි ඇත්ත දැක්කොත් ආයතන ලෝකයේහි ඇත්ත දකින්න පැත්තට යොමු වුණ මානසිකාරය ඇති තැනක සම්පූර්ණම අපිට ඕග්ගය නතර වෙලා. ඇයි ආයතනයන්ගේ අවුලක් හැදෙන්න තැනක් ඇත්තේ නැහැ. දැන් එයාට ලෝකේ පිහිටා සිටින්නවත් ලෝකෙන් ඈතර වෙන්නවත් එයාට ලෝකයක් නැත්තම්. පිහිටා සිටින්නත් ඈතර වෙන්නත් ලෝකයක් නැත්තම් අන්න ඒ தത്വෙටපත් වෙලා. එතකොට එයාට ඉන්න තැනකුත් නැහැ, යන්න තැනකුත් නැහැ. ඒකට කියනවා යන්නේන මන්නේ වෙනවා කියලා. එතකොට ලෝකේ අසුරු කරන්න තැනක් හම්බ වුණේ නැහැ. ඉතින් තේරුම් නැත්තම් යන්නේන මන්නේ වෙනවා වගේ තමයි. අපිට බුදුරජාණන් වහන්සේ මේ උදාහරණය තුළ පැහැදිලි කරන්නේ මේ ඕගය ඇතුලේ කරන ක්‍රියාදාමයේම වැරදි කියන එක පෙන්වන්න අවශ්‍ය නිසා. ඒ නිසා තමයි ඕගයෙන් ඈතර වෙන්න අවශ්‍ය කාරණා ටික අපිට පෙන්වන්නේ. ඒක අපි ප්‍රතිපදාව පැත්තට ගලපලා බැලුවොත් අපිට මුලින් ඉඳලා අගට ඊට පස්සේ ක්‍රමානුකූලව කතා කරන්න වෙනවා. දැන් මේ කතා කරන්නේ ඕගය ඇතුලේ බැහැලා ඉන්න කෙනෙකුට ඕගයෙන් ඈතර වෙන ක්‍රමයක් ගැන මේ කතා කරන්නේ. කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා ඕගය ඇතුලේ බැහැලා ඉන්න කෙනෙකුට ඕගෙන් ඈතර වෙන ක්‍රමයක් ගැන. ඒ නිසා මේ ඕගය ඇතුලේ ඉන්න කෙනෙකුට මේ දේ කතා කරන නිසා තමයි එකපාරම මේකේ නතර කිරීමක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ නැත්තේ. කියන්නේ දැන් උද්ගටිතඥ පුද්ගලයෙකුට නම් ධර්මය අවබෝධ කරගන්නකොට ඒ වචන දෙක තුනකින් මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කම තිබුණා. දෙපදයක් අහනකොටම ධර්මය අවබෝධ කරගත්තා. හැබැයි ඤෙය්‍ය පුද්ගලයෙකුට නම් සිද්ධ වෙනවා ඒක යම්කිසි භාවිතයක් කරන්න, දියුණු කරන්න. ඉතින් උද්ගටිතඥ පුද්ගලයෝ සමස්තයක් ලෙස භාග්‍යතුන් වහන්සේගේ හමුවේදීම ධර්මය අවබෝධ කළා. උද්ගටිතඥ පුද්ගලයෝ. ඤෙය්‍ය පුද්ගලයෝ සමස්තයක් විදිහට ධර්මය අවබෝධ කළා. මේ විපංචිතඥ පුද්ගලයෝ. ඤෙය්‍ය පුද්ගලයෝ ගොඩක් වෙලාවට පසු ශාසනයේ පසු කාලීනව ප්‍රයෝජන ගන්නේ ඤෙය්‍ය පුද්ගලයන් විසින්. එතකොට උද්ගටිතඥ පුද්ගලයන් භාග්‍යතුන් වහන්සේ හමුවේදීම ධර්මය අවබෝධ කළා වගේම ඒ පුද්ගලයන් ලෝකේ දුර්ලභයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිම භාග්‍යතුන් වහන්සේ හමුවේ වුණත් රහත් වෙන ප්‍රමාණය අඩුවක් තිබුණානේ. අර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒකනේ අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මුල් යුගයේදී බොහෝ භික්ෂූන් ධර්මය අවබෝධ කළා, ධර්මය අහලා දැන් එච්චර භික්ෂුන් වහන්සේලා ධර්මය අවබෝධ කරන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් අහනවානේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හමුවේහි අර වහා ධර්මය අවබෝධ කරගත්ත පිරිස ඊටාම සීමා සහිත වුණා එදා කාලය ඇතුළතත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය 45 වස පුරාවටත් ඒ ප්‍රමාණයේ අඩුවීම කියන දේ දකින්න ලැබුණා. එතකොට අද කාලේ වෙනකොට ඒක අහන්න දෙයක් නැහැනේ. මේක අද ඇත්තටම මේ අපි ගත්තොත් ඤෙය්‍ය පුද්ගලයින්ට ශාසනයේ ප්‍රයෝජන ගන්න තියෙන ප්‍රධාන කාලයක්. එහෙනම් ඒ පුද්ගලයින්ට ශාසනයේ ප්‍රයෝජන ගන්නකොට ඒ පුද්ගලයින්ට අනුපූර්ව විදිහට තමයි මේ ඊතර වීමක් ගැන කතා කරන්න වෙන්නේ. ඒ නිසා ඒ පුද්ගලයින්ට තමයි සතර සතිපට්ඨානාදී භාවනාවන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, කතා කරලා තියෙන්නේ. එතකොට අපිට ඒ තුල අපේ මනස හික්මව ගන්න වෙනවා. අපි ගත්තොත් එහෙම ආනාපාන සතිය ඉස්සෙල්ලාම වඩනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒකත් ඉල්පී යෑමක් නේද කියලා. ඒක ඉල්පී යෑමක් කියන එක ව්‍යවහාර නොකරන්න හේතුවක් මත. ඒ හේතුව තමයි ඒක මේ ශාසනයේ විතරක් තියෙන දෙයක්.
ඒ තමයි සුතමේ ඥානය කියන එක. ඒ කියන්නේ එයා අහලා දැනගෙන ඉන්නවා එයා යන අර්ථය මොකක්ද කියලා. එයා අහලා අවබෝධ කරගෙන ඉන්නවා එයා යන තැන මොකක්ද කියලා. ඒ නිසා විතරයි ඒක ඉල්පී යෑමක් නොවන්නේ. එහෙම නැත්නම් ආනාපාන සතිය වැඩුවා කියලා ඒකත් ඉල්පී යෑමක් තමයි. ආනාපාන සතිය නිවන් දකින්න බෑනේ. හැබැයි වඩන ආනාපාන සතිය නිවන දක්වා අරගෙන යන්න පුළුවන් කියන දර්ශනය එයා සුතමේ ඥානය තුළ ලබලා තියෙන නිසානේ ඒ ආනාපාන සතිය නිවන පිණිස පවතිනක් වෙන්නේ. අර තේසුට එක දවසක් හර මෛත්‍රී භාවනාව ගැනත් අර නිවනට නැඹුරු වූවක් කොටම දේශනා කරලා තියෙන. එතකොට මෛත්‍රී චේතෝ විමුක්තිය කියන එකත් මෛත්‍රී භාවනාව කියන දේත් නිවනට නැඹුරු වූවක්. ඒක නිවන කෙලවර කොට පවතිනක් කොට දේශනා කරනවා. ඒ කියන්නේ මෛත්‍රී භාවනාවෙන් නිවන් දකින්නවා කියන එක නෙමෙයි. ඒකෙදි දේශනා කරන්නේ මෛත්‍රී භාවනාව කියන එකත් නිවන් දකින්නට අවශ්‍ය කොට කරන්නේ පූර්ව දර්ශනය තුලින්. ඒ නිසා එයාගේ සීලයේ ඉඳලා ප්‍රඥාව උපදවන තැනට අරිහත් මාර්ගයේ උපදවන තැන දක්වාම එයාව අරගෙන ගිහිල්ලා තියෙන යම්කිසි දර්ශනයකින්. ඒ දර්ශනය සහිත නිසා අන්න ඒ දර්ශනය මේ ඕගයට අයිති නැති නිසා තමයි ඒ භාවනාවත් ඕගයට අයිති නැහැ කියලා කියන්නේ. එහෙම නැතිනම් සතිපට්ඨාන භාවනාව ගත්තත් සමතේ මූලික කරගෙන යන මූලික ටික ඕගය ඇතුලේ තමයි. හැබැයි ඒක ගාඩ් එකක් දාලා තියෙනවා පොඩ්ඩක් මේ සැර නැති තැනක තමයි එයා ඉන්නේ ඊතර වෙන්න පුළුවන් තැනක. හේතුව තමයි එයාට දර්ශනයේ උණුසුම ලැබිලා තියෙනවා. එයා පරතෝගෝසත් ප්‍රත්‍ය තුළ සුතමේ ඥානෙ උපදවගත්ත කෙනෙක්. එයාට පුළුවන්කම තියෙනවා ඕගෙන් ඊතර වෙන්න කියන්නේ ඕගේ නතර කරන්න පුළුවන්කම තියෙනවා. එයා ඕගය නතර කිරීමෙන් විතරයි ඕගේ ඊතර වෙන්න පුළුවන්කම තියෙන. මේක කවදාවත් පීනලා ගිහිල්ලා ඊතර වෙන්න පුළුවන් ඕගයක් නෙමෙයි. ඒ නිසා ලෝකේ හැමදාම උත්සාහවත් වෙන්නේ එක්කෝ ඕගේ ඇතුලේ ජීවත් වෙන්න. එහෙම නැතිනම් පීනලා ඕගෙන් ඈතර වෙන්න. මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බැස්ස තැනම වැරදි. ඒ නිසා බැස්ස තැනම වැරදි නම් ඉතින් ඒ ගැන කතා කරන්න බෑ. එහෙනම් ඕගේ නැති වෙන්න ඕන. ඕගේ නැති කරන්න නම් කරන්න තියෙන වෙන මොකක්වත් නෙමෙයි සතිපට්ඨානයක් තුළ ඉස්සෙල්ලා අපව ගොඩට ඇවිල්ලා ඉන්න ඕන. ඒ නිසා සතිපට්ඨානයක් ඉස්සෙල්ලා පෙන්වන්නේ ගොඩට එන්න ඕගේ නැති කරගන්න අවශ්‍ය මූලික දේ. ඒ නිසා සතර සතිපට්ඨානයේ ලෞකිකව සහ ලෝකෝත්තරව කියන දෙපැත්තකින් කතා කරනවා. සතිපට්ඨානය කියන එක මූලික ලෙසම සිහිය පිහිටවාගෙන ඒ කටයුතු කිරීම ඒක ලෞකික මට්ටමින් එයා වඩන්නේ සතර සතිපට්ඨානය වැඩුවා. ආනාපාන සතිය වෙන්න පුළුවන්, සති නිමිත්ත තුල වෙන්න පුළුවන්, කායගත සතිය ඕනම තැනකින් හිත වැඩුවත්, ඒ වගේම වේදනානුපස්සනාව වැඩුවත්, එයා චිත්තානුපස්සනා ධම්මානුපස්සනාව වැඩුවත් මූලික ලෙස වඩන්නේ පවතින දෙයකට හිත තියමින් තමයි එයා හිත වඩන්නේ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, පවතින වේදනාව තමයි එයා ප්‍රකට කරගන්නේ. ඊට පස්සේ හිත තමයි ප්‍රකට කරගන්නේ. ධර්ම තමයි ප්‍රකට කරගන්නේ. ඒකට කියනවා මානසිකාර ප්‍රතිබද්ධයි කියලා. මේ කොටස නැත්තම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කතා කරන්න බෑ. සමහර වෙලාවට අපිට අද පේනවා කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ලැබෙන ප්‍රතිඵලය අරගෙන ලෞකික ටික ප්‍රතික්ෂේප කරනවා. ලෞකික ටික ප්‍රතික්ෂේප කරනවා නම් ලෝකෝත්තර සත්‍යයටපත් වෙන්න බෑ. මගක් නැති වෙනවා. ඒ හින්දා උදේවැය බැලුවත් උදේවැය බලන එක ලෝකෝත්තර භූමියට අදාළයි. උදේවැය ඥානය ලෝකෝත්තර භූමියේදී පෙනෙන දෙයක්. හැබැයි මේ උදේවැය ඥානය සම්මර්ෂණයක් තුල අද අපිට දකින්න පුළුවන්කම නැත්තම් අර ලෝකෝත්තර භූමියට අදාළ සාක්ෂාත් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මාර්ගයක් විදිහටත් අපිට ඒක දියුණු කරන්න උපකාර කරගන්න වෙනවා. එතකොට අපිට ඒක සතිපට්ඨාන ආදී ලෞකිකවත් ලෝකෝත්තරවත් කතා කරන්නේ ඒ හේතුව නිසා. නිසා අපිට සතිපට්ඨානය අපි වඩන්න පටන් ගන්න ලෞකික ධර්මයක් විදිහට. ඒ නිසා තමයි ඇති දෙයකට හිත තියාගෙන ඉස්සෙල්ලා පටන් ගන්න එක ස්ලොම්නිය දත්ත ආදී වශයෙන්. ඒකේ එතකොට ලෝකෝත්තර භූමියට අවශ්‍ය මූලික දේ එතන सिद्ध කරනවා. ඒ කියන්නේ අර සත්පුද්ගල ඝන සංඥාව අයින් කරනවා ටිකෙන් ටික යාගේ. එතකොට එයාගේ මනස අර පුද්ගලයෙක්ම දැක්ක බවෙන් හිත ගලවලා අරගෙන නෑ මෙතන දෙතිස් කුණප කොටාසයක පැවැත්මක් කියනවා. ඒ පැවැත්මක් වැරදි තමයි. හැබැයි ඉස්සෙල්ලා අතනින් ගලවලා මෙතෙන්ට හිත තියෙනවා. එතෙන්ට හිත තිබ්බට පස්සේ තමයි එයාට එහෙනම් කොහොමද මේක පුද්ගල භාව වශයෙන් හැදුනේ කියලා බලන්න වෙන්නේ. එතකොට එයාට පේනවා මේ හේතු ටික ඇතිකල්ලි හටගත්තු ධර්මයක්. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා. එතකොට ඒකට කියනවා සතිපට්ඨාන භාවනාව කියලා. අර සතිපට්ඨාන විභංගයේදී කතා කරන්නේ විභංග සූත්‍රයේදී සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාවක් කියලා. එතකොට
ඒ කතා කරන්නේ ඔය අර්ථය නිසා. ඒකට සතිපට්ඨානය වඩන්නත් පුළුවන්. සතිපට්ඨාන භාවනාව විදිහට ඒක දියුණු කරන්නත් පුළුවන්. එතකොට අපි සතිපට්ඨානයක හිත තැබීම තුළ අපිට දියුණු වෙන්නේ සතිපට්ඨාන භාවනාව වඩන්න අවශ්‍ය පසුබිම. එතකොට ඒ සතිපට්ඨාන භාවනාව තමයි අපිට නිවන පිණිස හේතු වෙන්නේ. ඒ නිසා තමයි ඒකායන වයම් භික්කවේ මේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා මහන්නේ මේ එකම මගයි සත්‍යයෙන්ගේ පිරිසුදු බව නිවනට තියෙන කියලා සතිපට්ඨානය දේශනා කරන්නේ. ඒ කියන්නේ හිත අරගෙන යන්න තියෙන මාර්ගය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒක ලෞකික භූමියේ ඉඳලා ලෝකෝත්තර භූමිය දක්වාම තියෙන මාර්ගය. ඒකට මේ මාර්ගය තුළ තමයි නිවනට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකේ කොටසක් අපි කියනවා ලෞකිකයි කියලා. ඒකේ කොටසක් ලෝකෝත්තර භූමියට අදාළව යෙදিলা තියෙනවා. එතකොට ඒ විදිහට තමයි ඕගයෙන් ඈතර වීම ගැන කතා කරන්න පුළුවන්. එහෙම නැතුව ඕගය ඇතුලේ නම් උත්සාහවත් වුණත් කරදී උත්සාහවත් නොවුණත් කරදී. ඒ කියන්නේ පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න දේවල් ඇතුලේ ඉඳලා ඒ දේවල් වලින් මිදෙන්න උත්සාහ වුණත් කරදී ඒ දේවල් එක ජීවත් වුණත් වැරදි. අපිට භාවනා කරන්න ගියත් අපිට සියුම් ලෙස ওই වගේ කෙලෙස්යන් අපේ හිතට එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ කෙලෙස්යන් අපිට අරමුණු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවනාවක් තුළ හිටියත් භාවනා කරන්න ගියත් අපි දෘෂ්ටි වශයෙන් ඒ භාවනාවේ ඒ තැන් උපාදාන වශයෙන් අල්ලන්න පුරුදු වෙනවා එහෙම නැත්නම්. ඒ කියන්නේ එක්ක මොකක්වත් නැහැ කියලා හිතනවා, නැති තැනකටපත් වෙනවා, මොනවා හරි මට්ටමක තුළ අපි බැඳිලා ඉන්නවා. සමහර වෙලාවට ඒ භාවනා හිතම උපාදාන වශයෙන් නැවත අල්ල ගන්නවා, ග්‍රහණය කර ගන්නවා. අර මූලික වශයෙන් ලැබෙන සම්මාදිට්ඨිය තමයි ඔය ඔක්කොම සිඳලා දාන්න අවශ්‍ය දර්ශනය ගොඩනගන්නේ. ඒ නිසා තමයි මේ හැම කාරණාවක්ම මේ විවිධ පරයයන්ගෙන් කියන්නේ ඒ ගොඩනගෙන දර්ශනය හරිම වැදගත් වෙනවා අර ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න යනකොට. ඒ කියන්නේ හිතට තිතියක්, විඥාණයට තිතියක් දෙන්න බෑනේ අපිට මොන තැනක්වත්. ඉතින් හිත රූපය විඥානත් තිතියක් වෙනකොට, ශබ්දේ ගන්ධේ රස ස්පර්ශයේ විඥානත් තිතියක් වෙනකොට ඒක පැහැදිලි. හැබැයි විඥානයේ විඥානත් තිතියක් වෙනකොට ඒක තේරුම් ගැනීම හරිම අපහසුයි. එතකොට ඒ මිදීම පිණිස ගන්න දේම විඥානත් තිතියක් වෙලා නම් නිවනත් මඤ්ඤණා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිබ්බානම් මඤ්ඤති. නිවනත් මඤ්ඤණා කරනවා. එතකොට නිවනත් මඤ්ඤණා කරලා නිවන් දකින්න කෙනත් මමයි. ඒ ඉන්න මාව තමයි නිවනට දාගන්න උපරිම උත්සාහවත් වෙන්නේ. එතකොට අර ස්කන්ධයන්ගේ උදේවැය දර්ශනය තුළ සලායතන නිරෝධය තුළ දකින්න නිවනට මෙහා ගිහිල්ලා මේ ඉන්න කෙනාව නිවනට දාලා ටක් ගාලා මිදෙන ක්‍රමයක් ගැන අපි කල්පනා කරනවා. ඒක බොහොම සියුම්ම යන දෙයක්. එයා නිවන් දකින්න හිත වැඩුවත් ඒ වඩන හිත පවා එයා මඤ්ඤණාවෙන් නැවත ඇසුරු කරන තැනකටපත් වෙනවා. ඒ නිසා භාවනාව කරනකොටත් අපි බොහොම පරිස්සම් වෙන්නට ඕනේ. මේක ඕගය ඇතුලේ තියෙන දෙයක් වෙන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ මේක ඕගය ඇතුළටම යන්න තියෙන දෙයක් නෙමෙයි. ඕගය ඇතුලේ ඉඳලා ඕගය ඈතර වීමට පවතින දෙයක් නෙමෙයි. ඕගය නැති කිරීම පිණිස අපි උත්සාහවත් වෙන දෙයක්. ඒ නිසා ඕගය නැති කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඕගය ඇතුලේ හිතියත් ඈතර වෙන්න උත්සාහවත් වුණා. ඒක කිසිම දෙකම ප්‍රයෝජනවත් නැති දෙයක්. මොකද ඒ ප්‍රවාහයට විරුද්ධව යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ ප්‍රවාහය නැති කරන්න පුළුවන් මිසක ඒකේ පීනන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ඒකේ උත්සාහවත් නොවුනත් වැරදි. ඒ ප්‍රවාහයේ ඇතුලේ ජීවත් වුණොත් ජීවත් වීමම වැරදි නම් ඒක ඇතුලේ ආයේ කතා කරන දෙයක් නැහැ. ඒ නිසා ඕගතරණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර්ථය අපිට වටහා ගන්න පුළුවන් ආකාර 7ක් පිළිබඳවයි අපි කෙටියෙන් කතා කළේ. ඊට පස්සේ ඒ ඔස්සේ අපිට අර්ථ ගන්න පුළුවන් මූලික සැලැස්ම පිළිබඳවයි අපි ඊට පස්සේ කතා කළේ. කියන්නේ ඒ ඔස්සේ අපිට අර්ථ ගන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට පිටා සිටීම කියන්නේ මොකද්ද? ඊතර වීම කියන්නේ මොකද්ද? සහ මේක දෙකම ඕගේ ඇතුලේ තියෙන දෙයක් නම් ඒක ඕගේ ඇතුලේ තියෙන දේ වැරදි කියන්නේ. නිසා අපි ප්‍රහාණය කළ යුතු ධර්ම මොනවද කියලා බැලුවාම කාමයේ කියන එක අපි ප්‍රහාණය කළ යුතු දෙයක්, දෘෂ්ටිය කියන එක ප්‍රහාණය කළ යුතු දෙයක්, භවය කියන එක ප්‍රහාණය කළ යුතු දෙයක්, අවිද්‍යාව කියන එක ප්‍රහාණය කළ යුතු දෙයක්. ඒ ඔක්කොම නිරෝධ කරන්න තියෙන දේවල්, අනුපාද නිරෝධයකට ලක් කරන්න තියෙන දේවල්. ඒකට ඒ දේවල් නොහට ගන්න බවට පත් කරන්න ඕනේ නම් ඒ කියන්නේ මේ ඕගය කියන එක නොහට ගන්න බවට පත් කරන්න ඕන දෙයක් නේ.
ඕගය තියාගෙන ඒකෙන් ඈතර වීම නෙමෙයි. ඕගය නැති කරන්න ඕන. එහෙනම් තව විදිහකින් මේ කතා කරන්නේ ඕගය නැති කරන්න කියලා කතා කරන්නේ මේ මොකද්ද? ඇහැ නැති කරන්න ඕන, රූපය නැති කරන්න ඕන, චක්කු විඥානය නැති කරන්න ඕන. මේ දේවල් ඇති බවට හම්බෙන එක තමයි යෝගය. එහෙනම් ඒ බවට ඇති මනස දුරු කිරීම ඒ දේවල් වල නිරෝධය. නිරෝධය කියන්නේ ඒක අනුත්පාද නිරෝධයක්. ඒ අනුත්පාද නිරෝධය දකින්න බෑ අර හටගත්තු ධර්මයන් ඉතුරු නැතුව නැති වෙන නිරෝධය නොදැක්කොත්. ඒ නිසා හටගත්තු ධර්මයන් ඉතුරු නැතුව නැති වෙන නිරෝධය දැකීම ඒ කියන්නේ දුක්ඛ සත්‍ය ප්‍රතිවේදය. ඒ කියන්නේ සංකත ලක්ෂණ සංකත ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්ක එක. ඒ ටික දකිනකොට ඒ දේවල් ඇති බවට ගන්න සමුදය සත්‍යයට අයිති දේවල් ටික නොහට ගන්න බවට යනවා. එහෙනම් අර ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන නිරෝධය දකිනකොට සමුදය පාක්ෂික ධර්මයන්ගේ අනුත්පාද නිරෝධයට යනවා. කොටින්ම භවය සහ භවයේ නැතිනම් ඕගය සහ ඕගයේ පවතින තියෙන සියලු විෂය අයින් කරලා තියෙනවා. ඒ ටික අයින් කරපු නිසා යා ඕගය තරණය කළ කෙනෙක් කියලා කියනවා. එහෙම නැතුව ඕගය ඇතුලේ ඕගයේ ලෝකේ තියෙනකොට ඒ තියෙන ලෝකෙන් හැමීට පැත්තකට වෙලා ඉන්නව නෙමෙයි. එතකොට ඒ නිසා මේ ශාසනයේ රහතන් වහන්සේට ඕගය ගොඩනගෙන්න තියෙන තැන් ටික ඇත්තේ නැහැ. ඕගය ගොඩනගෙන්න තියෙන තැන් ටික ඇත්තේ නැහැ කියන්නේ යම් කිසි ඕගයක් ගොඩනගුනේ අස රූප චක්කු විඥාන ආදී ධර්ම ටික ඇති කල්හි නම් ඒ ධර්මයන්ගේ පැවැත්මක් ආය ඇත්තේ නැහැ. ආයතනයන්ගේ පැවැත්මක් එතන කතා කරන්නේ නැහැ. ඇයි ඒ ඕගයට ඒ ධර්මයන්ගේ මේ ඕගය නැත්තම් ඒ ධර්මයන්ගේ පැවැත්මක් නැති නිසා. ඒ නිසා ඕගය නැති කිරීම ගැන අපිට කතා කරන්න වෙන්නේ ඒතනින්ම තමයි. ඒකට ඕගය ඇතුලේ ඒ කියන්නේ මේ විදිහටම අපි ඇති බවට මේ අසුරු කරන ලෝකේ ඒ විදිහටම තියෙනකොට වෛශික ලෝකේ ඒ විදිහටම පවතිනකොට ඒ පවතින ලෝකය එහෙම්ම තියාගෙන මම විතරක් මිදිලා මම පැත්තකට වෙනවා කියන තැනින් නෙමෙයි ඊතර වීම කියන දේ කතා කරන්නේ. ඕගය නතර කොට දැමීමක් තමයි ඊතර වීම කියලා කතා කරන්නේ මේ ඕගතරණ සූත්‍රයේ. ඉතින් මුල් ටික නම් බොහොම අමාරුවෙන් අහගෙන හිටියා මේ පද විග්‍රහ ගියපු ටිකනේ. ඉතින් ඕගතරණ සූත්‍රයේ ආශ්‍රයෙන් ප්‍රශ්න ගැටළු තියෙනවා නම් ඔබ වහන්සේට අහන්න පුළුවන්. අපේ පින්නතුන්ටත් ඕගතරණ සූත්‍රයේ අසුරු කරගෙන හෝ මොනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවේ. එරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. චමත්නාත්ය. ස්වාමීන් වහන්සේ මේ දැන් ඔබ වහන්සේ මතක් කර සිටි අර දිට්ඨියයි වස්තුවයි එකක් ලෙස දකින්න එක දෙහ දකින්න මිත්‍යා දිට්ඨියෙන් දකින්න කෙනෙකුට ඒ රළුභාවය නැති කරන්න වස්තුව එකක් දර්ශන එකක් කියලා පෙන්නන එක ගැන මතක් කරා. ඒ වගේම ඒකට වහන්සේ මතක් කරා මේ සතිපට්ඨාන සූත්‍රය වගේ සූත්‍රෙත් කියවෙන්නේ ඇයි කියලා. ඒතර ස්වාමීන් වහන්සේ දැන් පටික්කුල මනසිකාරය එහෙම නැත්නම් ධාතු මනසිකාරය කරනකොට ඒ දෙකක් දර්ශනයයි වස්තුවයි දෙකක් කියන එක තේරෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ දැන් ඔය අපි ගත්තොත් ආනාපාන සතිය එහෙම නැත්නම් ඉරියාපතේ වගේ එකදී කොහොමද ස්වාමීන් වහන්සේ ඒක වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ වස්තුව සහ දෘෂ්ටිය වෙන්වීම කියන එක ඉරියව් පැවැත්ම හෝ එහෙම නැතිනම් අපේ ඒ දේ මතම නෙමෙයි කතා කරන්නේ. ආයතනය හට ගැනීම සහ ආයතන නිරෝධය කියන පැත්තෙන් තමයි වස්තුව සහ දෘෂ්ටිය කියන දේ කතා කරන්නේ. එතකොට ඒක ප්‍රායෝගිකව වැඩිම කියන තැනදී අපි හිතමු සක්මන් භාවනාව කරනකොටත් එයා සක්මන අනුව අතපය අරගෙන යෑම ගැන පවත්වන මානසිකාරය නෙමෙයි එතනදී වස්තුව සහ දෘෂ්ටිය මිශ්‍ර නොවීම කියන තැනින් අදහස් කරන්නේ. ඒ තැනදීත් එයාට පුළුවන් මේ මානසිකාරය පවත්වන්න. ඒ කියන්නේ එයාට මේ ඇහැට දකින දේ පිළිබඳව ඇහැට දකින රූපය පිළිබඳව ඇති කරගන්න දෘෂ්ටිය තියෙනවා නම් ඒ දෘෂ්ටිය අනුවම තමයි යාගේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ.
නිසා යාට පුළුවන් ඇවිදින සිදුවීම තුළ ඒ සිදුවීම අත්දැකීමෙන් ඒ සිදුවීම ගැන මානසිකාරය පවත්වන්න. අපි කිව්වොත් උදාහරණයක් ඇටියට ඇවිදින කෙනා ඇවිදින්නේ අපි භවයේ මතයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ ඉදිරිපසින් පෙනෙන දේ ඇති බවට ගත්ත සංකල්පය තුළ තමයි ඔබ ඇවිදින්නේ. ඒ නිසා ඉදිරිපසින් ඔබේ කකුල් දෙක මුල ගලක් තියෙනකොට ඔබ ඉදිරිපස බලාගෙන ඉන්නේ. නමුත් මේ පැත්තේ කකුල ඔසවනවා අර ගල උඩින් අඩිය තැබීම සඳහා. ඒකට දැන් පේන්නේ වෙන දෙයක්, ඔබ මෙහි ක්‍රියාත්මක කරන්නේ තවත් දෙයක්. ඒකට හේතුව තමයි අර ඇති බවට ගත්ත සංකල්පනාව කියන එක. එතකොට ඒක කවදාවත් අපිට පෙනෙන දේ සහ දැනගන්න දේ සමග මිශ්‍ර කරන්නේ නැත්නම් ලෝකේ පවතින පැවැත්ම කියන දේ ලෝකේ දැනගන්න දේ එළියේ තියෙන්නේ කියලා පවතින දේ කියලා අපි හිතාගෙන ඉන්නවා නම් අන්න ඒක ඇසුරු නොවන විදිහට සක්මන් කිරීම තුළ උනත් කෙනෙකුට සිහිය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඉරියාපතේ තුල වුණත්. එතකොට එයා වස්තුව සහ දෘෂ්ටිය එකතු නොවන පැත්ත ගැන මානසිකාරය පවත්නවා. ඒකට මේ මානසිකාරය කියන එක ප්‍රත්‍යක්ෂ ඥානය නෙමෙයි. මේක අනුමාන ඥානය තුල උපදවාගත්ත මානසිකාරයක් පමණයි. එතකොට මේ අනුමාන ඥානය වැඩිම තුල තමයි ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. කියන්නේ කෙනෙකුට ඒ තුළ ප්‍රත්‍යක්ෂ බව උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ඔස්සේ එයා මානසිකාරයේ පවත්වනවා නම් විතරයි එයාට ප්‍රත්‍යක්ෂය උපදින්නේ. ඒ කියන්නේ අපිට අයිති නැති වුණත් ඒ කියන්නේ හටගත්තු ධර්ම ඉතුරු නැතුව නිරුද්ධයි කියලා අපිට පේන්නේ. ඇහැට පේන දේ නිරුද්ධ වුණ තැනක මම මනසින් උපද්දගත්ත දෙයක් නිසා නේද මෙහි කකුල ඔසවන්නේ කියන එක අපිට ප්‍රායෝගිකව නොපෙනෙන්න පුළුවන්. අපිට හැබැයි නුවණින් ඇසුරු කරන්න පුළුවන් එතන. අන්න ඒ නුවණින් බලාගෙන ඒ සක්මන් භාවනාව වුණත් ඒ දේ ඇතුළත ඒ කාරණාව सिद्ध කරන්න පුළුවන්. එතකොට වස්තුව මතට දෘෂ්ටිය පතිත නොවන විදිහට අපි ඒ දේ කරනවා. ඒ කියන්නේ ස්පර්ශය සහ ස්පර්ශ නොවීම කියන එක අපි එතකොට ඒ කියන්නේ ස්පර්ශ වෙන දේ කකුල ස්පර්ශ වෙන තැනත් පෙනීම කියන දේ දෙකක් විදිහට අපි දන්නවනම් ඒ දෙකම දැන ගැනීම කියන තැනින් වෙන වෙන ටික අපි දන්නවනම් ඒ ආයතනයන්ගේ කෘත්‍ය වෙන වෙනම අපිට හමු වෙනවා නම් අන්න එතකොට අපිට මේකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සලායතන නිරෝධය පිළිබඳව තමයි එය සාක්ෂාත් කිරීම පිළිබඳව තමයි අපි මානසිකාරයේ පවත්වලා තියෙන්නේ. ඒ නිසා සක්මන් භාවනාව තුළ උනත් කෙනෙකුට පුළුවන් ඒ පැත්තෙන් විදර්ශනා නිස්සිත මානසිකාරයකට හිත තියන්නට. ඒකට අපි කියනවා සක්මන් භාවනාව තුළ උනත් විදර්ශනා මානසිකාරයක හිත පවත්වනවා කියලා. ඒක සක්මන ඕනනම් කෙනෙකුට සමතේ පැත්තෙන් කරන්නත් පුළුවන්. කෙනෙකුට ඕනේ නම් විපස්සනාව පැත්තෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ දෙපැත්තෙන්ම මේ භාවනාව කරන්න පුළුවන් කෙනෙකුට. ඉතින් ඒක කෙනකෙනාගේ වඩන ක්‍රමය අනුව පහසුවෙන් සිද්ධ කරගන්න පුළුවන්. පැහැදිලිද නැහැ ඒක? තේරුවන් සරණයි සරණයි. අවසරයි. ඔව් තේරුවන් සරණයි. මේ මට දැනගන්න ඕනේ ඔබ වහන්සේ කියවනේ දැන් අපි ඔය රූපේ උපාදානය කරගෙන ඉන්නකොට එහි ඔය භාවනා කරලා සතර සතිපට්ඨානය වඩනවා. එතකොට අපි ඔය කුණුප කොටස් වශයෙන් වඩමින් ඉන්නවනේ. නමුත් ඒ සමහර අය ඒක ගන්නකොට කියනවා අනේ මේකේ තියෙන මේවනේ කියලා. නමුත් මේ මට හිතෙනවා එතනදී දැන් ඒක කියලා ගත්තත් එතන උපාදානයක් මේ තියෙන රූපේ තියෙන මේවා කියලා මේ කුණුප කොටස් හැටියට උපාදානය ගැනීමත් වැරදි නේද ස්වාමීන් වහන්සේ? ඒක මේ වැරදි කියන්න වෙන්නේ යම් කිසි පදනමක් ඇතිව ඒක වැරදි කියන්න වෙන්නේ අපිට එතනින් එහාට දර්ශනයක් එයා තුළ නැත්තම්. හැබැයි එයා තුළ දර්ශනයක් තියෙනවා නම් ඒ කුණුප කොටස් ඇති බවට ගැනීම තුළ හෝ එයාට එතනින් එහාට හිත වඩන්නේ කොහොමද කියලා එයා ඒ ඇති කරගත්ත මට්ටම වැරදි නෙමෙයි. මූලිකවම පූර්ව භාග ප්‍රතිපදාවක් තුළ කෙනෙකුට සතිපට්ඨානය වඩනකොට අර ඝන සංඥාව දුරු කරන්න වෙන්නේ දෙතිස් කුණුප කොටස් ආදී එක්ක සතර මහා ධාතුවට හෝ කලාප සම්මර්ෂණයකට හිත තියලා තමයි රළු මට්ටම අයින් කරගන්න වෙන්නේ. හැබැයි එයා හිතනවා නම් ඒ තුල රැඳී ඉන්න මට්ටමක අන්න ඒක වැරදි. ඒ කියන්නේ එයා එතනින් එහාට දර්ශනයක් දන්නේ නැහැ. එතනින් එහාට සතිපට්ඨානෙ වැඩිමක් පිළිබඳව දන්නේ නැහැ. එතකොට එයාට කියන්න වෙන්නේ අර අපි සූත්‍රයේ කතා කරපු දේ අනුව ගත්තොත් එහෙමනම් එයා අර ඕගය ඇතුලේ උත්සාහවත් වුණ කෙනෙක් විතරයි. ඒ කියන්නේ එයාට
ඕගය ඇතුළෙම යම්කිසි මට්ටමක් තියෙනවා. නමුත් ඒක ඊතර වීමක් නෙමෙයි ඉල්පී යෑමක් විතරයි කියලා. අපිට එතනින් එහාටත් ඒක වඩන ක්‍රමයේ පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් තේරුමක් තියෙනවා නම් ඒ තැන වැරදි තැනක් නෙමෙයි. ඒ නිසා සතිපට්ඨානයේ මූලික ලෙසම පූර්ව භාග ප්‍රතිපදාවටත් අයිති. එතකොට ඒක මිශ්‍රක භාගයයි කියලා අපි කියන්නේ ඒ නිසා. එතකොට ඒ සතිපට්ඨානය කියන එක පැත්තකින්ම අර්ථ ගන්නව නෙමෙයි ලෝකෝත්තර උදේවැය කියන තැනින්ම. සාමාන්‍ය තැන ඉඳලා පටන් අරගෙන උදේවැය දර්ශනය දක්වාම අපිට සතිපට්ඨානය අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ උදේවැය දක්වාම සතිපට්ඨානය අරගෙන යනකොට පටන් ගත්ත තැනින් නෙමෙයි අවසාන වෙන්නේ ඊට වඩා මහා විශේෂ ඥානයක් ඇති කරලා ඒ ඥානයට සාපේක්ෂව පටන් ගත්ත තැන වැරද්දක් තමයි. හැබැයි පටන් ගත්ත තැන තියෙන වැරද්ද එක තැන ඉන්නවට වඩා එයාගේ දර්ශනය මත යව අරගෙන යන්න දියුණු කරන්නක් නිසා ඒක වරදක් ලෙස කියන්නේ නැහැ. ඒ හින්දා එයා නිවැරදි දර්ශනයකටපත් ඒ කියන්නේ දර්ශනය පිළිබඳව අවබෝධයක් ඇතුව නම් එයා සතිපට්ඨානය වඩන්නේ දෙතිස් කුණප කොටාසයක් හෝ පවතිනවා කියන එක පුද්ගල සංඥාව ඉක්ම වූ දෙයක් නිසා ඒක වටිනවා. එතනින් එහාට නමුත් එයාට දර්ශනය ලබා දී යුතුයි. එතනින් එහාට ප්‍රතිපදාව පැහැදිලි කළ යුතු වෙනවා ඒ කෙනාට. ඒ නිසා එයා පරිපූර්ණ නැහැ. පැහැදුනා ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. තෙරුවන් සරණයි. නිරන්තරයෙන්ම අපිට අර මේ සලායතන ඔස්සේ ඇහිම දැකීම එනකොට ඒ ගැටෙනකොටම මම ඉපදවා ගන්න නිසා නේද මම මේක අරගන්නේ කියන හිතලා මම දෘෂ්ටිගත වෙනවා කියන එකෙන් හිතුවාම ඒ සමනයකටපත් වෙනවා. එතකොට මම ඒකත් ඔස්සේ යන්නේ ඒ වගේ දෙයක් ඒ කියන්නේ මම උපද්දව යනවා නේද මම කරන්නේ කියන එක. එතකොට ඒ වහන්සේ අද කිව්වා වගේ මම ඒ වස්තුව දෘෂ්ටිගත වීම එක මේවා කරගන්න නැති වෙන එකක් ඒ විදිහට ගියොතින් හරිද ස්වාමීන් වහන්සේ? ඔව් ඇත්තටම අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒ වස්තුව සමග දෘෂ්ටිගත වීම කියන තැනදී ඒ වස්තුව පැත්තේ ඒ කියන්නේ ඇත්තටම වස්තුව නොපවතින තැනක හටගෙන නිරුද්ධ වුණ තැනක ඇති බවට දෘෂ්ටිගත වීම. ඒ තුළ තමයි අස්මිමානය නැතිනම් වෙමි කියන හැඟීම අපි පවත්වන්නේ. මම ඉන්නවා කියන සංකල්පය අපිට ඇති වෙන්නේ. ඒ කියන්නේ ඇහෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික විඳින බවනේ අපි මමත්වයෙන් අසුරු කරලා තියෙන්නේ. හැබැයි ඇහැ නිරුද්ධ වෙන දෙයක් නම් හටගෙන කන නිරුද්ධ වෙන දෙයක් නම් ආයතන නිරුද්ධ වෙන දෙයක් නම් මම නිට්ටය වෙන්න බෑනේ. නමුත් අපිට මමත්වයේ නිට්ටය ලෙස හම්බෙන්නේ අර ධර්මය නිට්ටය ලෙස ගත්ත නිසා. එහෙනම් හිතට ප්‍රත්‍යක්ෂ ලෙස පෙන්වා දෙනවා නම් ඒ ධර්මය අනිත්‍යයි කියලා ඒකෙන් සිද්ධ වෙන්නේ අපිට මමත්වයෙන් ගන්න අවශ්‍ය විෂයක් ක්ෂේත්‍රයේ දුරු වීම. ඒ නිසා ඒක තමයි කරන්න තියෙන දේ. ඒ ස්වාමීන් වහන්සේ එක එක විදිහට කරාට ප්‍රශ්නයක් ඔබ වහන්සේලා දැන් ගොඩාක් විදි කියා දීලා තියෙනවනේ. අනිත් සංඥාව ආයතන අවශ්‍යයෙන් ඒ මොන විදිහට ගත්තත් ප්‍රශ්නයක් නැහැනේ. එකම විදිහට යන්න ඕන කියලා. ඒක කෙනකෙනාට වඩාත් ප්‍රායෝගික වෙන පැත්තෙන් ඒක මේ වැඩි යුතු වෙනවා. එතකොට ඒ කෙනාට මේ පැත්තෙන් වඩාත් ප්‍රායෝගිකව ඒක දියුණු කරන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේත් වෙන කෙනකෙනාට ප්‍රායෝගික වෙන පැත්තෙන් හැමෝටම එකම කාරණාව දේශනා නොකර එකම කාරණාව විවිධ පැති වලින් විවිධ පැතිකඩ වලින් විවිධ කාරණා ඔස්සේ පෙන්වලා තියෙන. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් කොහෙන් ගියත් අපිට අන්තිමේටම දකින්න තියෙන්නේ මේ ඇයට රූපයක් පෙළ එතන රැවටෙන තැන, කනට සද්දයක් ඇහිලා එතන රැවටෙන තැනනේ. හැබැයි ඒක අවබෝධ කිරීම සඳහා විවිධ පරයයන් භාවිතයට ගත්තා. අපිට ඒ ඔක්කොම පරයයන් දැනගන්න ඕනේ කියනවා නෙමෙයි. එක පරයයක් දැන ගැනීම තුළ ස්කන්ධ පිරිසින් දකින්න කියන්නේ ආයතන පිරිසින් දැක්ක කියන එක. ඒ නිසා ඒක එක පරයයක් දැක්කත් ඒක වටිනවා. ඒ කියන්නේ වටිනවා කියන්නේ ඔක්කොම එකයි. එකම තැනකට යොමු වීම පිණිස පවතින දෙයක්. ඒ නිසා ඒකේ වරදක් නැහැ. ඕනම එකකින් එතනටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ගොඩාක් තියෙන ස්වාමීන් වහන්සේ වහන්සේලාගේ ධර්මදේශනා නිසා තමයි මේ විදිහට හිතන්න පුරුදු වුනේ. ගොඩාක් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මේ ස්වාමීන් වහන්සේ මානසිකාරය කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? දැන් අපි දැන් දෙතිස් කුණප ගැන එහෙම මෙනෙහි කරනවා කියපොකෝ. එතකොට එහෙම මෙනෙහි කරනකොට අපි දැන් කේසා ලෝමා කියලා එහෙම කියනකොට අපි මේ වචනය ගැන කියනවද
එහෙම නැත්නම් අපි හිතින් ඒ සම්බන්ධව මොනවා හරි කියන්නේ ඒකේ ගැන හිතීමක් කරනවද? ඒ වගේ දේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මොකක්ද එතනදී ඇත්තටම කළ යුත්තේ කියන එක? ඔව් දෙතිස් කුණප කොටස් වශයෙන් මෙනෙහි කරනකොට අපි කෙස්ලොම් නියද සම්මස්නහර වශයෙන් මානසිකාරය කරනවා. මානසිකාරය කියන්නේ අපි ඒ ගැන අපි හිතනවා කියලා කියන්නේ අපි අපේ මට්ටමින්ම කතා කළොත් අපි ඒ ගැන හිතනවා. එතකොට ඒක හිතන්නේ අපි නුවණින් ඒ ගැන කල්පනා කරන්නේ අපි මීට පෙර කතා කරලා තියෙනවා මට මතක සතිපට්ඨාන විභංග සූත්‍රය කතා කරනකොට අපි කතා කරලා තියෙනවා රූපය පිළිබඳව කතා කළත්. ඒ කියන්නේ අපිට කෙස් ස්වභාවය ගැන කතා කරනකොට ඒක අසුබ වුණ පිළිකුල් වුණ දෙයක් විදිහට වඩන්නත් පුළුවන්. ඒ අසුබ වුණ පිළිකුල් වුණ දේ විදිහට වඩන එක රාගය දුරු කර ගැනීමට අපිට උපනිශ්‍රේ වෙන දෙයක්. ඒ වගේම අපි අසුබය සහ පිළිකුල් කියන තැනට වැඩි ප්‍රමුඛතාවය නොදී අපිට පුළුවන් කෙස් කියන ස්වභාවයේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට මානසිකාරය කරන්න. එතකොට අපි කෙස්ලොම් නියද සම්මස්නහර වගේ දෙතිස් කුණප කොටාස්සේ අපි අරගෙන අපි ඒ ඔස්සේ මානසිකාරය පවත්වනවා. ඒකේ තියෙන අනාත්ම ලක්ෂණය කියන්නේ ඒක පුද්ගලයෙක් නෙමෙයි කියලා. එතකොට අපිට හම් වෙනවා කලාප සම්මර්ෂණය තුළ එහෙනම් මේ පේන්න තියෙන මේ එකක්වත් හැමගත්තත් කෙස්ලොම් ටික ගත්තත් එහෙම නැතිනම් මේ ඇතුළත තියෙන අභ්‍යන්තර කොටස් අරගෙන බැලුවත් එකක්වත් මම නොවන පුද්ගලයෙක් නොවන සත්වයෙක් නොවන ටිකක් ඇති තැනකනේ මේ සත්වයෙක් පුද්ගලයෙක් කියලා පේන්නේ කියන තැනට නුවණ ඇති වෙනකන් ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට මානසිකාරය පවත්වන්නත් පුළුවන්. එයා මතු කරගන්නේ අසුබය නෙමෙයි අර විදිහේ අනාත්ම සංකල්පය. ඒකට ඒ විදිහට හිතන එකට කියනවා මානසිකාරය කියලා. ඒ මානසිකාරයේ විදිහට එයා දිගින් දිගට මේ ගැන මෙනෙහි කිරීම නැතිනම් හිතීම සිද්ධ කරනවා. ඒක හිතීමක් කියන්නේ ඔහේ අපි අර දෙයක් ගැන අපි හිතමු අර මෛත්‍රී භාවනාවට පුරුදු වෙලා ඉන්නේ අපි වාක්‍යයකට සීල සත්‍යෝ නිදුක්කෙත්තා නිරෝගීත්තා සුවපත්ත්තා දුකින් මිදෙත්තා කියලා අපි හිතනවා. ඒ ටික නිකම්ම සංකල්පයක් විදිහට හිතාගෙන යනවා. හැබැයි ඒ ටික හිතාගෙන ගියා කියලා අපිට ඒක වැඩක් කරලා නැහැ. ඒ වගේ වෙලා වැඩක් නැහැ. අපිට ඒක නුවණින්ම ඒ දේ උපදින්නට ඕනේ. අන්න ඒකට කියනවා නුවණින් මේ මානසිකාරය පවත්වනවා කියලා. එතකොට ඒ නුවණින් ඒක මානසිකාරය කරනකොට අසුබේ පැත්තට වඩන්නත් පුළුවන්. එහෙම නැතිනම් අර විදිහේ අනාත්ම සංකල්පයේ උපදින පැත්තට බලන්නත් පුළුවන්. ඒක හිතින් තමයි වඩාත් දියුණු කළ යුත්තේ. දැන් අපි ප්‍රායෝගිකව සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් උපදේශ ආදී ලබා දුන්නොත් අපිට සමහර තැන් දැක්වෙනවා. ඒක වාචිකව අපි පුරුදු කරන්නට කියලා කියන අලු වශයෙන් මේක ප්‍රකට වෙන්නේ නැත්නම් එතකොට වාචිකව කේසා ලෝමානකා දන්තා කියලා ඒහා සමග යන මානසිකාරයේ සහිතව වාචිකවත් ඒක සජ්ජායනයක් සිදු කරන්නට කියලා කියනවා. ඒ කියන්නේ මානසිකාරයේ සමග වාචිකව කරන සජ්ජායනයක් විදිහට. ඒක ප්‍රායෝගිකව වැඩිමේදී අපිට ප්‍රකට කොටස් ටික දෙතිස් කුණම කොටස්යන්ගෙන් කොටස් පංචකයක් අරගෙන අපිට වඩාත්ම ප්‍රකට වෙන පංචකය අරගෙන මානසිකාරය කිරීම ඉතාමත් ප්‍රායෝගිකව වඩන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඕනේ නම් සමතේ පැත්තට බරව ඒක වඩන්න පුළුවන්. අදාළ කොටාසයක වර්ණ සටහන ඇසුරු කරගෙන එකඟ වූ සිතින් ඒක පරිග්‍රහණය කරලා වෙනම ධ්‍යාන උපදවන පැත්තට ඒක ඕනේ නම් දියුණු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක කෙනකෙනා සතු කෙනකෙනාට පුළුවන් පැත්තට හිත වඩන දෙයක්. එහෙම නැතිනම් සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන්කම තියෙන දේ තමයි නිවනට ප්‍රධාන ලෙසම අවශ්‍ය වෙන දෙයක්. එතන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට මානසිකාරයේ පවත්වන එක. ඒකට අර විදිහට කලාපයන් ගැන මානසිකාරය කිරීම. අපි දුව පුතා අම්මා තාත්තා මේ විදිහට හම්බෙන තැනක අපි එක එක කොටස හිතින් අරගෙන කෙස් කියන ස්වභාවය සිහිපත් කරලා අපි ඒ ගැන හිතලා බලනවා මේ කෙස් ටික දරුවද? කෙස් ටික විතරක් වෙනම තිබුණොත් ඒකත් දරුව වෙනවද? එහෙම නැතිනම් හැම ටික විතරක් ගලවලා පැත්තක තිබුණත් අපි ඒකද හැම කොටසකට දරුවා කියලා කියනවාද? මේ එකක්වත් දරුවා කියන සංකල්පයට දරුවා කියන ස්වභාවයට අයිති නොවන කොටස් ටිකක් නේද පැවතුනේ. එහෙනම් මේ කොටස් ටික ඇති තැනක නේද මම දරුවා කියලා මේ උපද්දගත්තේ. එහෙනම් දරුවා කියන විදීම සම්පූර්ණ සංකල්පමය වශයෙන් උපද්දගත්ත දෙයක් නේද කියලා අපේ ක්‍රමක්‍රමයෙන් අපිට පුළුවන් ඒ ඔස්සේ අපේ මානසිකාරය අර ස්කන්ධයන්ගේ උදේවැය බලන තැනට යනකම් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ පැත්තට ඒ විදිහට මානසිකාරය පැවැත්වුවා නම් හරි.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය සතර සතිපට්ඨානයේදී මුලින්ම තියෙන්නේ කායානුපස්සනාවනේ. දැන් ওই කායානුපස්සනාවෙත් කියන්නේ කයෙන් කය බැලීමක් කියන එක. එතකොට අපි ඔතනදී කුණප කොටස් ගැන ඔය විදිහට සිතින් මොනවා හරි ඒ වගේ හිතන ආකාරයේ දෙයක් කරන්න ගියොතින් සිත හරහා ඒ එන දැනුවත් වීම අපිට නැති වෙලා යනවා වගේ එහෙම ගතියක් එන්නේ නැද්ද? නෑ මහත්තයා, දැන් කයෙන් කය බලනවා කියන එකක් නෙමෙයි එතනදී කියන්නේ. මොකද කයට විතරක් බලන්න බැහැනේ අපිට. කායේ කායානුපස්සනා කියලා කියන්නේ. එතකොට එතනදී අනුපස්සනාව කියන එක මොකද්ද කියන අපිට වෙනම අර්ථ ගන්නට වෙනවා. අනුපස්සනා කියන එකේ දැන් කායේ කායානුපස්සනා කියන්නේ කයෙහි කය අනුව බලනවා කියන එක. සරල ලෙසම අපි අර්ථය දුන්නා. ඊට පස්සේ අනුපස්සනා කියන වචනයේට විශේෂයෙන් අර්ථ විග්‍රහයන් කරනවා කොහොමද අපි අනුපස්සනාව විදිහට බලන්නේ කියලා. ඒ කියන්නේ අනුපස්සනාව මොකක්ද කියලා. එතනදී අනිත්‍ය වශයෙන් දකිනවා, දුක් වශයෙන් දකිනවා, අනාත්ම වශයෙන් දකිනවා. එතකොට එතන අසුභ වශයෙන් දකිනවා. මේ විදිහට අනුපස්සනාව කියන එක අපිට කතා කරන්න වෙනවා. එයා කය පිළිබඳව වූ අනුපස්සනාවක් පැවැත්වුවා. ඒකට අපි නම් කරනවා කය පිළිබඳව වූ අනුපස්සනාව කායානුපස්සනාව කියලා. එතකොට ඒ කායානුපස්සනාව කියලා කියන්නේ ඒ අනුපස්සනාවට දීපු නම. එතකොට ඒ කායානුපස්සනාව නැතිනම් කය පිළිබඳව වූ ඒ අනුපස්සනාව පැවැත්වේ කය කෙරෙහි. එතකොට ඒ කය කෙරෙහි පැවැත් වූ අනුපස්සනාව කායානුපස්සනාව වුණා මිසක කයෙන් කය බැලුවා කියන අර්ථයක් නෙමෙයි එතන එන්නේ. නිසා කායේ කායානුපස්සේ විහෙරති කියනකොට කයෙහි කය අනුව බලමින් වාසය කිරීම කියන්නේ නුවණින් බලමින් වාසය කිරීමක්. එහෙම නැතුව කයට කය බැලීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒකට මානසිකව මනසින් තමයි කොහොමත් අනුපස්සනාව සිද්ධ කරන්නේ. අනිත්‍ය සාක්ෂාත් කිරීමත් කොහෙන් ගියත් ලෝකෝත්තර මාර්ගයේ පිණිස උපදවා ගැනීම පිණිස වැඩුවත්, රූපාවචර භූමිය උපදව ගැනීම පිණිස බැලුවත්, අරූපාවචර භූමිය උපදව ගැනීම පිණිස බැලුවත්, කුසලයක් කළත් අකුසලයක් කළත් කයෙන් නෙමෙයි ඒ දේ සිද්ධ වෙන්නේ මානසිකව. එතකොට ඒ දේ සිද්ධ වෙන තැනක ආයතන දෙකයි තියෙන්නේ. මන ආයතනය සහ ධම්මායතනය කියන එක. අපිට මනසින් තමයි හැම වෙලාවකදීම යම්කිසි දර්ශනයක් වඩන්න වෙන්නේ. එතකොට ඒ දියුණු කරන දර්ශනය මනසින්ම ගත්ත අරමුණක් තමයි. හැබැයි ඒ අරමුණ අපිට එකපාරම ස්කන්ධ ධර්මතාවයක් විදිහට දකින්න බැරි නිසා තමයි පිහිටා සිටි මට්ටමක තියෙන කෙලෙස්ය දුරු කරගන්න අවශ්‍ය නිසා අනුපූර්ව ක්‍රමයකට සත්පුද්ගල සංඥාව දුරු වෙන විදිහට එයාට කය පිළිබඳව දක්වන්නේ. එතකොට ඒ කය පිළිබඳව සත්පුද්ගල සංඥාව ඉවත් වුණාට පස්සේ තමයි එයාට අනිකුත් ස්කන්ධ ධර්මතා ටික හා සම්බන්ධව ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා අපි කායේ කායානුපස්සනාව කියන එකෙන් අදහස් කරන්නේ කයෙන් කය දැකීම වගේ අදහසක් නෙමෙයි. කය පිළිබඳව පවත්වන අනුපස්සනාව කියන නිසා ඒක කායානුපස්සනාව කියනවා. ඒ කායානුපස්සනාව ඌදේ කය කෙරෙහි පවතින. එතකොට ඒ කය කෙරෙහි පවත්නා මානසිකාරයේ මිසක කායේ කායානුපස්සනාව කියලා කිව්වේ වෙනත් දෙයක් නෙමෙයි. එතකොට අනුපස්සනාව මනසින් තමයි හැම වෙලාවකදීම සිද්ධ කරන්නේ. හැබැයි මේ අනුපස්සනාවට ගෝචර වෙලා තියෙන්නේ මේ මහා භූත සහ උපාදාය රූපයන්ගෙන් යුක්ත කය. ඒ නිසා අනුපස්සනාව කියන එකෙන් මානසිකව අපි තේරුම් අරගෙන තියෙන්නේ සම්පූර්ණම රූපේ පිළිබඳව. රූපය මානසිකව තේරුම් ගන්න පැත්තෙන් තොරව තේරුම් ගන්න වෙන ආයතනයක් ඇත්තේ නැහැ. මොකද රූපායතන එකකටවත් මනෝවිඤ්ඤාණය නැතුව දැනගන්නවා කියන දේ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. විඥානනය සිද්ධ වෙන්නේ මනස පැත්තෙන් විතරයි. එතකොට ස්වාමීන් වහන්සේ ඔතන අනුපස්සනාව කිව්වෙත් අර මානසිකාරය කියන එක හා සමානම ක්‍රියාවක්ද? එතකොට ඒක අනුපස්සනාව කියලා කිව්වෙත් ඒ මානසිකාරයම තමයි. මානසිකාරය තමයි අනුපස්සනාව කියලා කියන්නේ. වෙනස් එකක් නෙමෙයි. ඒ කියන්නේ අනුපස්සනාව සහ මානසිකාරය කියලා කියන්නේ දෙකක් නෙමෙයි. මානසිකාරයේ පැවැත්වීමම තමයි අනුපස්සනාව කියලා කියන්නේ. කය අනුව මෙනෙහි කිරීමම කාය අනුපස්සනාව කියනවා. ඒ කය පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම කාය අනුපස්සනාව, වේදනාව කෙරෙහි මානසිකාරයේ පැවැත්වීම අපි වේදනානුපස්සනාව කියලා කියනවා. එතකොට ඒ අනුපස්සනා කියන වචනය තුල අදහස් කරන්නේ මේ මානසිකාරය කියන තේම තමයි.
එතකොට ඒ මානසිකාරය අපි යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. එතකොට ඒක තමයි යෝනිසෝ මානසිකාරය. එතකොට මේ යෝනිසෝ මානසිකාරය තුල ඒ සියල්ලම ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ හිතනකම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හිතනකම ඒ ඔක්කොම යෝනිසෝ මානසිකාරය කියන එකට ඇතුළත්. ඉතින් ඒ අනුපස්සනාව මානසිකාරයම තමයි. ඒ දෙකක් නෙමෙයි එකම අර්ථයෙන් කියන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය කියන තැනදී ස්වාමීන් වහන්සේ දැන් අපිට දැන් හිත හරහානේ මේ සියලුම දැනුවත්කම් ලැබෙන්නේ. එතකොට අපි ලැබෙන දේවල් අපි සිත ඒ කියන්නේ සිතුවිලි ඔස්සේ හිතන්න ගියොතින් අපිට අනිත් ඒ අවස්ථාවේදී මේ ඉන්ද්‍රියන් හරහා ලැබෙන අනිත් දැනීම නැති වෙනවා වගේ එහෙම වෙන්නේ නැද්ද? අනිත් දැනීම නැතිවීමක් නෙමෙයි. මොකද ඉන්ද්‍රියන් හරහා වෙන අනිත් දැනීම දැනගන්නෙත් අපි සිත හරහාමනේ. ඒ නිසා ඉන්ද්‍රියන් පිළිබඳව දැනගන්න අනිත් දැනීම නැතුව යෑමක් වෙන්නේ නැහැ. අපිට අනිත් දැනීම ඇති බවට ගත්ත වැරදිසහගත සංකල්පනාව දුරු වීමක් සිද්ධ වෙනවා. ඒකනේ අපිට දුරු කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි හිත පැත්තෙන් උපද්දව ගන්න අරමුණ අපි හිතපු දේ බවට දන්නේ නැහැ. අපි හිතන්නේ දකින දෙයම පවතින බවට. ඒ වැරදිසහගත සංකල්පනාව තමයි දුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ දිත්තේ දිත්තමත්තන් නොවේ දෘෂ්ටිය සහ විඤ්ඤාතය දෙකම එකක් කොට ගැනීම, දිත්තේ සහ විඤ්ඤාතය එකක් කොට ගැනීම තමයි වැරද්ද. ඒ නිසා මේ දෙකක් කොට දැක්කොත් එහෙම මේ විඤ්ඤාතය විඤ්ඤාතයක් විදිහටත් දැකීම දැකීමක් විදිහටත් දකිනවා. අන්න ඒ දේ දෙකක් විදිහට දකිනකොට ඒක එකක් විදිහට පේන්නේ නැහැ. ඒ නිසා බලන්නට ඕනේ මේ විදිහට අපි මේ දෙකම එකක් කරගත්ත වැරදි සංකල්පනාව දුරු වෙන විදිහට මානසිකාරයේ පැවැත්විය යුතුයි. එතකොට ඒ මානසිකාරය කියන එකෙන් අපි දැකලා තියෙන්නේ නිවන කියන දේ ප්‍රකට වෙන විදිහට, මාර්ගයේ උපදින විදිහට. ඒ නිසා මාර්ගය කියන එකටත් අදාළ කරන්නේ ආයතන දෙකක පැවැත්මක් කියන තැනින්නේ. මන ආයතනයයි ධම්මායතනයයි. එක විඥාන ධාතුවයි මනෝ විඥාන ධාතුව විතරයි. මනෝ විඥාන ධාතුවෙන් තොරව අනිත් විඥාන ඇති බවට කතා කරන්නේ නැහැ. මොකද විපාකයේ තුල අනිත් විඥාන තිබුණට ඒ විඥානේ නිවන් දැකීමට අවශ්‍ය වෙන එකක් නෙමෙයි. මාර්ගයකදී මනෝ විඥාන ධාතුව පමණයි. ඒ මනෝ විඥාන ධාතුවට ඇසුරු වෙලා තියෙන්නේ අර සංකත ධර්මයන්ගේ Nirodhe කියන දේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ ධම්මේ සූත්‍රයේ ගැන දේශනා කරාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ හිතන විදිය හරිද කියලා අහගන්නත් එක්ක ස්වාමීන් වහන්සේ අවසරයි අහන්නේ මේ ප්‍රශ්නේ. එතකොට අර ඉල්පෙන්නෙත් නැතුව පිහිටන්නෙත් නැතුව ඉන්න එකම තැන කියලා හිතනවා සතිය කියලා. සතියෙන් ඉන්න බව කියලා සම්මත. ඒ කියන්නේ සතිපට්ඨාන භාවනා තුලින් ඇති කරගත්ත සතිය. එහෙමද කියලා අහන්න තමයි සම්මත දැනගන්න ඕනේ. තෙරුවන් සරණයි. ඔව් සතිපට්ඨානයේ තුල ඉඳීමම තමයි අපි කතා කළේ. ඒකයි අපි අර කිව්වේ ටිකක් සැඩපහරට හසු වෙලා නැති හරියක් වගේ තමයි ලෞකිකව ඒ කියන්නේ සැඩපහර අඩු තැනක් තමයි ලෞකිකව වැඩෙන සතිපට්ඨානය කියලා. ඒ වගේම එතනින් එහාට යන දෙයක් තමයි ලෝකෝත්තර වශයෙන් අපි වඩන සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට ඒ සිහිය සහ නුවණ තමයි ඕගේ නතර කිරීම පිණිස පවතින එකම මාර්ගය කියලා අපිට කෙටියෙන්ම හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. සිහිය සහ නුවණ කියන එක. එහෙමයි සාමනස්ස. ඒකට සතියෙන් ඉඳලා සතිමත්ව ඉඳලා කරන සියලුම නිවනට අරමුණු කරගෙන කරන සියලු භාවනා වලින් තමයි අපිට එතකොට නුවණින් ඒ ටික නැති කරගන්න පුළුවන් වෙන්නේ නේද සාමනස්ස? කියන්නේ නැති කරගන්න පුළුවන් වෙන්නේ සිහියෙන් සහ නුවණින් ඉඳලා කරන හැම මානසිකාරයක්ම හේතු වෙනවා. එතන අර ලෝකෝත්තර දර්ශනය බලපානවා. ඒ කියන්නේ පර්තවෝ සප්‍රත්‍ය තුල අපි ලබාගත් සුතමේ ඥානය තුල ගොඩනගුණු සම්මාදිට්ඨිය කියන එක. ඒ දර්ශනය අනුව අපිට සිද්ධ කරන හැම දෙයක්ම ඒ ඕගේ තරණය කිරීම පිණිස පවතින දෙයක්. එහෙමයි සම්නාස. එතකොට අපි ඒ සතිය නැති හැම වෙලාවකම අපි ඇත්තට මේ සැඩපහර ඉගිලනවා කියන එක තමයි වගේ නේද සම්පූර්ණ. සතිය නැති හැම මොහොතකම සැඩපහර ඇතුළත ජීවත් වීම තමයි අපි සිද්ධ කරලා තියෙන්නේ. කියන්නේ සතිය නැති හැම මොහොතකම ඉන්නෙම සැඩපහර තුල. සැඩපහර තුල ඉන්න අපිට තමයි සැඩපහරෙන් එතර වෙන්නේ. කියන්නේ සැඩපහර නැති කරන්නට අවශ්‍ය මඟ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ සතිය සහ සම්පජාඤ්ඤය නැතිනම් සිහිය සහ නුවණ තුල. නුවණ තුල. ඒතකොට සමහරවිට ඒ ටික ඒ විදිහටම නේද කරගෙන යන්න තියෙන එතන ඉඳන් වගේද සැඩපහර ඇතිවන තැන භූමිය තමයි සතිය.
එතකොට සතියෙන් ඉඳලා තමයි සත්‍තියෙන් සහ නුවණින් කටයුතු කරගෙන දිගටම ඉන්න තියෙන්නේ. නැතුව අපිට එකපාර නැති කරන්න කියලා බැහැනේ ජීවිතේ ජීවත් වෙන දේවල් ඔක්කොම ඒ දිහා සතියෙන් අපිට බලාගෙන කරගෙන ඉන්න එක තමයි මාර්ගේ යනවා කියන්නේ. සතියෙන් සිහිය පැවැත්ම සහ එතන ඇත්ත දකින්න නුවණ පැවැත්ම කියන දෙකම උපකාර කරගෙන ඉඳීම තමයි මාර්ගේ යනවා කියලා කියන්නේ. ඒකට අර එකපාරම අපිට එතෙන්නපත් වීමක් ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට ක්‍රමානුකූල වර්ධනයක් වෙන විදිහට සතිපට්ඨානය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඤෙය්‍ය පුද්ගලයෙකුට ප්‍රතිපදාව වැඩෙන විදිය ගැන ධර්මයේ තුල සඳහන් කරන්නේ. ඒ නිසා අපිට ඒක ක්‍රමානුකූල ලෙස ඒක දියුණු කරන්නට අවශ්‍යයි, වර්ධනය කරන්නට අවශ්‍යයි. අපි වර්ධනය කරන තරමට නුවණ පවත්වන තරමට තමයි ප්‍රත්‍යක්ෂය අපිට ලං වෙන්නේ. ඒ නිසා තමයි සතිපට්ඨානයේ දා කුරුරට වාසීන් සතිපට්ඨානය වැදුවා කියලා කියන්නේ. ඒ කියන්නේ සවැත් නුවර ජනතාව එහෙම විලක් ළඟට ගියා සතිපට්ඨාන භාවනාව කොහොමද කියලා අහලා ඒ ගැන කතා කළා කියනවා. කියන්නේ එදිනෙදා ජීවිතයේ හැමතැනකම සතිපට්ඨානේ භාවිත වෙන තැනක එයා ජීවත් වුණා. ඒ නිසා කෝටි 7න් කෝටි 5ක්ම ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වුණා. එහෙම තියෙන තැනකනේ ප්‍රතිපදාව ඉපදිලා තියෙන. ඉතින් අපිත් වඩන්නට අවශ්‍ය වෙන්නේ ඒ විදිහටම නිරන්තර සිහිය සහ නුවණ පැවැත්මක් කරන්නට ඕනේ. ඒ විදිහට කරන කෙනෙකුට විතරයි ඊතර වීමක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අර අපි දැන් ආයතන නිරෝධයක් කියන්නේම නිවන තමයි නේද ස්වාමීන් වහන්සේ? අපිට ආයතන නිරෝධය කරගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ අපි දැන් ආය දර්ශනය ගැන අපිට ආපහු හිතන්න අපි හිතන්න දෙයක් නැහැ. ඒක අවබෝධය කියන්නේ පිහිටා සිටපු ප්‍රත්‍යක්ෂ ඥානය නිසා. එහෙමයි. එහෙමයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ මේ වගේ ප්‍රශ්න අහන්න ලැබෙන එක ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යවම අවබෝධ වේවා. තේරුවන් සරණයි. ඇහුන්නේ යම ටිකක් මොකද? මාලින්ද මහත්මයා ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? මාලින්ද මහත්මයා ඉන්නවද සම්බන්ධ වෙලා? සම්බන්ධ වෙලා නම් ඉන්නා මතරික නාන විශේෂයෙන් අහන ප්‍රශ්නයක් නම් නෑ, ගැටලුවක් නෑ. හැබැයි සංකීර්ණත ඔබ වහන්සේට ආරාධනා කරනවා. අවසානයේ ශ්‍යාමලී පුණ්‍යානුමෝදනාව කරනවා මම බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගොඩාක් පින්. තෙරුවන් සරණයි. ලාභයක් අපි. හොඳයි, එහෙනම් කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළා. ධර්ම සාකච්ඡාවන් සිද්ධ කරලා සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි. අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලු කුසලයෝ හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වේවා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීමටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම සියලු ඥාතීන්වත් අපි සිහිපත් කරනවා. සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම තරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට කියලා සිහිපත් කළා. අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. අපේ මේ පින්නතුන්ට එංගලන්තයේ සිටින සියලු පින්නතුන්ට ඒ ධර්මාලෝකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඒ සියලුම පදනම සකස් කිරීමෙන් ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන කරගත්තු සෑම සියලු දෙනා නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ටත් මේ කාලවකවානුව තුළ මේ පරිලෝක ගිහිල්ලා ඉන්න පින් බලාපොරොත්තු වෙන සියලු සත්ත්වකට මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන්නට ලැබේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නටම මේ පින හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම මේ කටයුත්තට දායක වුණ සෑම සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. සම්බෝධි විහාරයේ අපේ අවසරයි මඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේට, ඒ වගේම අපේ ඩොන් මහත්මයා, ඒ වගේම මද්රිකාම සමන් මහත්මයා ඇතුළු සියලු දෙනාට අපේ ලංකාවෙන්
ඒ පිළිබඳව කසුන් මහත්මයාත් අනුරාධ දක්වා ඇතුළු ඒ සියලුම පින්වත් පිරිසට ඒ වගේම විශේෂයෙන්ම අපිට පහුගිය දවස්වල ආරාධනාවක් කෙරුණා ඕස්ට්‍රේලියාවේ පින්තුන්ටත් දේශනාවක් පවත්වන්නට ඕනේ කියලා මම ඒ අතටත් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නට කියලා සිහිපත් වුණා සම්බන්ධ වෙන්නට කියලා. ඒ ආරාධනා කළ ඒ ඕස්ට්‍රේලියාවේ ඉන්න සියලුම පින්වත් පිරිසටත් මෙල්බන් ආදී සියලුම පින්වත් පිරිසටත් අපි විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කරනවා. සහ සම්බන්ධ වුණ ඔබ සෑම සියලු දෙනාටම ලංකාවේ සම්බන්ධ වෙන සියලු දෙනාටම අපේ සේනාසනයේ ස්වාමීන් වහන්සේලාට ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන්